අවසරයි ස්වාමීන් වහන්සේ අද සුපුරුදු පරිදි සසරින් නිවනට මාර්ගකාව යටතේ 62 වන ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි අපි දැන් සූදානම්ව සිටින්නේ. මේ ධර්ම දේශනා මාලාව මෙහෙයවනු ලබන්නේ විචිත්‍ර ධර්ම කතික කාපොළ ශ්‍රී සද්ධර්මා මහා විහාරයේ මර්දන් කල්ල කරුණාකර මිහින්තලේ චිත්ත විවේකාරාමයේ මහා විහාරාධිපති අතිපූජනීය නම කියන්න අවසරයි තපෝවණිය අරියදස ස්වාමීන් වහන්සේ විසිනුයි මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින තපෝවණේ අරියදස ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කරුණික පින්වත්නි සෝම් තාක්ෂණය ඔස්සේ සෑම සෙනසුරදා දිනකම ලංකාවේ වේලාවෙන් සවස් 2ටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7:30ටත් ලෝකයේ පුරා විසිරුවා හරින සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන 62 වෙනි ධර්ම දේශනය අද සිද්ධ කරන්නේ. ධර්ම දේශනා 61ක් දේශනා කළා තියෙනවා. ඒ තුලින් ඊට මනා ධම්ම අවබෝධයක් සියලු දෙනාම ලබාගෙන තියෙනවා. නමුත් තාම අපට යම් අධිගමයකට යම් මාර්ග ඵලයකට පත් වෙන්න බැරි වුණා නම් ඒක ධර්මයේ වරද නෙමෙයි. දේශකයන්න් වහන්සේගේ වරදක් නෙමෙයි. ඒ තම තමන්ගේ අවබෝධය අනුව තම තමන්ගේ සිත මෙහෙවීම අනුව ඒ ප්‍රායෝගික උත්සාහවන්ත වීම තුළ තමයි මේ අවබෝධය තියෙන්නේ. අද දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කරපු 62ක් දික්ටි බිඳහෙලපු සියලු දික්ටි වලට පිළිතුරු දුන්න ඒ නිවැරදි දේශනය හේතුඵල ධම. ඒ සූත්‍රය අඩංගු වෙනවා සංයුක්ත නිකායේ දසබල වග්ගයේ 3 වෙනි සූත්‍රය හැටියට උපනිෂ්ඨ සූත්‍රය. උපනිෂ්ඨ සූත්‍රය. දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. දන්නා තනත්තාට දකින තනත්තාට මම ආශ්‍රව සය කිරීම කියනවා. දන්න තනත්තාට හා දකින තනත්තාට මම ආශ්‍රව සය කිරීම කියනවා. මහණෙනි නොදන්නා තනත්තාට නොදකින තනත්තාට මම ආශ්‍රව සය කිරීමක් කියන්නේ නැහැ. මහණෙනි කුමක් දන්න කුමක් දකින පුච්චලයාට ආශ්‍රව සය කිරීම කියනවද? රූපය මෙහෙමයි. රූපය හටගන්ම මෙහෙමයි. රූපේ විනාශය මෙහෙමයි. අන්න ඒ ආකාරයෙන් යම්කිසි කෙනෙක් නිවැරදිව දන්නවද නිවැරදිව දකින්නවද? ඒ අයලට මම ආශ්‍රව සය කිරීම කියනවා. මහණෙනි
වේදනාව දන්නවද? වේදනාවේ හටගැන්ම දන්නවද? වේදනාවේ නිරෝධය දන්නවද? වේදනාව දකින්නවද? වේදනාවේ හටගැන්ම දකින්නවද? වේදනාවේ නිරෝධය දකින්නවද? එයයිලට මම ආශ්‍රවසය කිරීම කියනවා. නොදන්නා තැනත්තාට නොදකින තැනත්තාට මම ආශ්‍රවසය කිරීමක් කියන්නේ නැහැ. මහණෙනි සංඥාව දන්නව, සංඥාවේ හට ගැනීම දන්නව, සංඥාවේ විනාශය දන්නව. සංඥාව දකිනවා, සංඥාවේ හටගැන්ම දකිනවා, සංඥාවේ විනාශය දකිනවාද? මහණෙනි මම ඔහුට ආශ්‍රවශය කිරීම කියනවා. සංඥාව දන්නේ නැද්ද? සංඥාව දකින්නේ නැද්ද? සංඥාවේ හටගැන්ම දන්නේ නැද්ද? හටගැන්ම දකින්නේ නැද්ද? සංඥාවේ නිරෝධය දන්නේ නැද්ද? ඒ නිරෝධය දකින්නේ නැද්ද? ඔහුට ආශ්‍රවශය කිරීමක් කියන්නේ. එනකොට ආශ්‍රවශය කරන්න බෑ. මහණෙනි සංස්කාරයන්ගේ හටගැන්ම දන්නවා, සංස්කාරයන් දන්නවා, සංස්කාරයන්ගේ හටගැන්ම දන්නවා, සංස්කාරයන්ගේ නිරෝධය දන්නවා. සංස්කාරයන් දකිනවා, සංස්කාරයන්ගේ හටගැන්ම දකිනවා, සංස්කාරයන්ගේ නිරෝධය දකිනවද? මම ඔහුට ආශ්‍රවශය කිරීම කියනවා. ඔහුගේ ආශ්‍රවශය වෙනවා. නොදන්නා තැනත්තාට නොදකින තැනත්තාට මම ආශ්‍රවශය කිරීමක් කියන්නේ නැහැ. මහණෙනි විඥාණය දන්නවා, විඥාණය දකිනවා. විඥානේ හේතු දන්නවා, විඥානේ හේතු දකිනවා. විඥානේ නිරෝධය දන්නවා, විඥානේ නිරෝධය දකින්න තැනත්තාට මම ආශ්‍රවශය කිරීම කියනවා. නොදන්න තැනත්තාට නොදකින තැනත්තාට මම ආශ්‍රවශය කිරීමක් කියන්නේ. මොකක්ද ආශ්‍රව? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව, අවිජ්ජාශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව, අවිජ්ජාශ්‍රව. තමයි ආශ්‍රව. මහණෙනි යම් ආශ්‍රවයන්ගේ ඥානයක්, ඒ කියන්නේ අරහත් ඵල ඥානෙ, ආශ්‍රව සේවන බව. ඒ ආශ්‍රව ඒ ඵල ඥානෙ, අරහත් ඵල ඥානෙ. ආශ්‍රව ඥානයත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්, උපකාරයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍ය සහිතයි කියනවා, ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. අරහත් ඵල ඥානයත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්, උපකාරයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍ය සහිතයි කියනවා, ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ නැහැ මම. කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ. ප්‍රත්‍ය කියන්නේ මොකක්ද? උපකාරය. අරහත් ඵල ඥානයේවත් ආශ්‍රක්කේශ පෙර සියලු ආශ්‍රවයන් ඡය බව, අවසන් බව දන්නා වූ නුවණ. අරහත් ඵල ඥානය මහණෙනි ඒකත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්, උපකාරයෙන් උපන් ධර්මයක්. මහණෙනි ඒකට උපකාරය විමුක්තියයි. අරහත් ඵල ඥානයේවත් සියලු ආශ්‍රවයන් ඡය වූ බව දන්න නුවණ. තමන් දන්නවා සියලු ආශ්‍රවයන් ඡය වෙච්ච බව. ඒක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්, උපකාරයෙන් උපන් ධර්මයක්. ඒකට උපකාරය මොකද්ද? ඒකට ප්‍රත්‍ය මොකද්ද? විමුක්තියයි. විමුක්තිය කියන්නේ නිදහස්. සියල්ලෙන් නිදහස් වුණා කියලා තමන් දන්නවා. සියල්ලෙන් නිදහස් වුණා කියලා තමන් දන්නවා. ඒ තමයි ආශ්‍රක්‍ය සියලු ආශ්‍රවයන් ඡය බව, අවසන් බව. එතකොට ප්‍රත්‍යවේක්ෂා කරන ඥානය.
සියලු ආශ්‍රවයන් ක්ෂය බව දන්නවා නෙමෙයි දකිනවා. ඒක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. අරහත් ඵල ඥානෙ. මොකද ප්‍රත්‍ය විමුක්තියයි. ඒ කියන්නේ නිදහස්. සියල්ලෙන් නිදහස් කියලා. ඒක තමයි අරහත් ඵල ඥානෙට ප්‍රත්‍ය. මේ නිවන නෙමෙයි. නිවනට ප්‍රත්‍යක් නැහැ, හේතුවක් නැහැ. කල්පනා කරයි නිවනට හේතුවක් නැහැ. එහෙනම් මේ ප්‍රත්‍ය අරහත් ඵල ඥානෙ. ඒ කියන්නේ සියලු ආශ්‍රවයන්, තමගේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිජ්ජාශ්‍රව ෂය වුණා, අවසන් වුණා කියලා තමන් දන්නවා විතරක් නෙමෙයි තමන් දකිනවා. ඒක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒක උපකාරයෙන් උපන් ධර්මයක්. ඒකට ප්‍රත්‍ය, ඒකට උපකාරය විමුක්තියයි. නිදහස්. දැසියල්ල නිදහස්. නැණි. මහණෙනි, ඒ විමුක්තිය ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා, ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. ඒ කියන්නේ උපකාරයෙන් උපන් ධර්මයක් කියලා මම දේශනා කරනවා. උපකාරයක් නැතුව නෙමෙයි ඒ ධර්මතාවය. විමුක්තිය. ඒකට ප්‍රත්‍ය මොකක්ද? ඒකට ප්‍රත්‍ය විරාගයයි. සියලු දෙයින් නිදහස් වෙන්න ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය මොකද්ද? විරාගයයි. රාගය කියන්නේ ඇලෙනවා, විරාගය කියන්නේ හරිද? කිසි තැනක ඇලෙන්නේ නැහැ, ඒ තමයි නිදහස්. එතකොට විරාගය විමුක්තියට ප්‍රත්‍යයයි, විමුක්තිය ප්‍රත්‍යයයි අරහත් ඵල ඥානෙට. අරහත් ඵල ඥානෙ කියන්නේ සියලු ආශ්‍රවයන් සේවෙච්ච බව තමන් දන්නවා, දකිනවා. තමන්ගේ මනස තුලින් දන්නවා විතරක් නෙමෙයි දකිනවා. පැහැදිලිද කියන එක? මහණෙනි, විරාගයත් ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා, ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. කියන්නේ උපකාරයක් නැතුව නෙමෙයි, උපකාරයක් ඇතුවයි විරාගය. ඒ කියන්නේ නොයල්ම. ඒකත් උපකාරයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා. මහණෙනි, විරාගයට ප්‍රත්‍ය නිබ්බිදාවයි. විරාගයට ප්‍රත්‍ය මොකක්ද? මොකද්ද නිබ්බිදා කියන්නේ? කලකිරීම. කලකිරීම. කලකිරීම තමයි නොයල්මට ප්‍රත්‍යය. කලකිරීම එතන වෙන්න තාක් කලලෙනවා. කලකිරීම හරියටම සංස්කාරයන් කෙරේ කලකිරීම ඇති වෙච්ච දාට ඇලෙන්නේ නැහැ. එහෙනම් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් විරාගය. ඒතර විරාගය ප්‍රත්‍යයෙන් උපන් ධර්මය. ඒතකොට විරාගය විමුක්තියට ප්‍රත්‍ය විරාගයයි. හරිද බුදුරජාණන් වහන්සේ දේශනා? නිදහස. නිදහසට ප්‍රත්‍ය නොයල්මයි. ඒතර නොයල්මට ප්‍රත්‍ය කලකිරීමයි. දැන් තාම කලකිරුන්නේ නැහැ. ටිකක් කලකිරලා තියෙන්නේ. මහණෙනි, නිබ්බිදාවත් ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා, ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. කලකිරීම ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. උපකාරයෙන් උපන් ධර්මයක්. කලකිරීමට ප්‍රත්‍ය යථාභූත ඥාන දර්ශනයයි. ඇත්ත ඇතිසැටියෙන් දැකීමයි කලකිරීමට ප්‍රත්‍ය. එහෙම නෙමෙයිද? ඇත්ත ඇතිසැටියෙන් දැක්කොත් විතරයි කලකිරෙන්නේ. කලකිරුණොත් විතරයි ඇලෙන්නේ නැත්තේ. ඇලෙන්නේ නැති වුණොත් විතරයි විමුක්තිය. විමුක්තිය නිදහස් වුණා කියලා දැනගන්න සියලු ආශ්‍රවයන් ක්ෂය කියලා. එතකොට සියලු ආශ්‍රවයන් ක්ෂය ඒක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්ද? මොකද්ද ප්‍රත්‍ය? විමුක්තිය. නිදහස් වුණා කියලා තමයි දන්නවා. දැන් නිදහස් නෑ නේද තාම? ගෙදරින් නිදහස්ද? ඉඩකඩම් වලින් නිදහස්ද? යාන වාහන වලින් නිදහස්ද?
ආ ආභරණ වලින් නිදහස්ද? මිල මුදල් වලින් නිදහස්ද? අමුදරුවන්ගෙන් නිදහස්ද? ගෙදර හිටියට මෙහෙත් ඉඳගෙන අල්ලගෙන ඉන්නේ. මෙහෙ හිටියත් අල්ලගෙන ඉන්නේ ගෙදර ඉන්නේ අමුදරුවෝ. ඥාති. මෙහෙ ඉඳන් අල්ලගෙන. ඉතින් මොකද කරන්නේ? ඒතර මරදම් කල්ලේද නිවන තියෙන්නේ? කොහෙද නිවන තියෙන්නේ? ඔව්. යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඒතර ඇත්ත ඇති සැටියෙන් දැක්ක කෙනාට විතරයි කලකිරීමේ. තාම ඇත්ත ඇති සැටියෙන් දැක්කේ නැහැ. ඒ නිසා නිබ්බිදා කලකිරුන්නේ. කලකිරීම නැති නිසා රාගය. කලකිරීම හරියට ආවනම් විරාගය. විරාගය හරියට ආවනම් විමුක්තිය. විමුක්තිය හරියට ආවනම් සීල ආශ්‍රවංශේ අරහත් ඵල ඥානෙ. තේරෙනවද කියන්නේ? එහෙනම් ආශ්‍රයක්ෂය. එතකොට සීල ආශ්‍රවයන් ශේ කිරීම ඒ සීල ආශ්‍රයන්ගේ ශය මහණෙනි මම ප්‍රත්‍ය සහිතයි කියන. උපකාරයෙන් උපන් ධර්මයක්. මොකක්ද උපකාරය? විමුක්තියයි. නිදහස් වන බව. නිදහස් නම් සිතට අල්ලන්න අතීතය අතහැරලා ඉවරනේ. අතීතය ආය අල්ලන්නේ ඇයි? නිදහසක් නැති හින්දා. නිදහස් වෙලා නැහැ. ඒ හින්දා තමයි අතීතය ආය අල්ලන්නේ මනසින්. ඉතින් කියන සමාධියක් නැහැ කියලා. සමාධියක් නැහැ. ඇයි මේ අල්ලගෙන අතීතේ? නැද්ද? එහෙනම් විමුක්තියත් ප්‍රත්‍ය සත්‍ය ප්‍රත්‍ය සහිතයි. ඒකට ප්‍රත්‍ය විරාගයයි. විරාගයත් ප්‍රත්‍ය සහිතයි කියනවා. ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ විරාගයට ප්‍රත්‍ය නිබ්බිදාවයි. කලකිරීමයි. ඒ කලකිරීම නාම රූප දෙකෙන් ඕනේ. gedara ගැන නෙමෙයි. හැබැයි gedara අයිති වෙනවා. ඉතින් රූපය කියලා ගත්තා. ඉඩකඩම් අයිති වෙන රූපවල ගත්තා. අධ්‍යාත්මික රූප හා බාහිර රූප. ඒකෙන් විශේෂයෙන් තියෙන අධ්‍යාත්මික මේ නාම රූප දෙකට කලකිරෙන්න ඕනේ. මේ සියලු දුක් ඇති වෙන්නේ නාම රූප දෙකේ. බාහිර දේවල් නෙමෙයි. බාහිර දේවල් ඔය ක්‍රියාත්මක වෙච්චායි. ඒ ලෝකේ බුදු කෙනෙක් පහළ වුණත් තියෙනවා. නැත්නම් ඒ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනවා ලෝකේ තියෙනවා. ගැටලුව තියෙන්නේ නාම රූප දෙකේ. එහෙනම් කලකිරෙන්න ඕනේ. නාම රූප දෙකට කලකිරෙන්න ඕනේ. ඒතර කලකිරීම නිබ්බිදාවත් ප්‍රත්‍ය සහිතයි. ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. උපකාරයෙන් උපන් ධර්මයක්. මොකද්ද? යථා භූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඒතර ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කොහොමද? රූපයක් නෑ සතර මහා ධාතු තියෙන්නේ. චිත්තක්ෂණ 17ක් තුල ඉපදෙන්නේ. ඇති වෙන ස්ථණයෙන් නැති වෙනවා, නැති වෙන ස්ථණයෙන් ඇති වෙනවා. නැති වෙන ස්ථණයෙන් ඇති වෙන්න හේතු සහයෝගය දෙනවා. ඒකත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒකත් උපකාරයෙන් උපන් ධර්මයක්. ඒතර සියල්ල ප්‍රත්‍යයෙන් උපන් ධර්මද? ඔව්. ඒතර වේදනාවත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. යථාභූත ඥාන දර්ශනය. මොකද්ද ප්‍රත්‍ය? ස්පර්ශ පස්සපච්ච වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින්නේ. එහෙනම් සංඥාවත් ස්පර්ශ ප්‍රත්‍යය. දර ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍ය සහිතයි කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. සංඥාවත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. සංස්කාරයන් ප්‍රත්‍ය සහිතයි කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. සංස්කාරයන්ට ප්‍රත්‍ය ස්පර්ශයයි. ස්පර්ශයෙන් උපන් ධර්මයක්. ස්පර්ශය නැත්තම් හදන්නේ නෑ. විඥානයත් ප්‍රත්‍ය සහිතයි කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. උපකාරයෙන් උපන් ධර්මයක්. නාම රූපච්ච විඥාන. පැහැදිලිද කියන්නේ? එන යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇතිසැටියෙන් දකින්න.
යථාභූත ඥාන දර්ශනය ප්‍රත්‍ය සහිතයි කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. ඒකත් ප්‍රත්‍යෙන් උපන් ධර්මයක්. යථාභූත ඥාන දර්ශනය. ඒකට ප්‍රත්‍ය මොකක්ද? සමාධිය. ඒකට ප්‍රත්‍ය මොකද්ද? සමාධියයි. චිත්ත ඒකාග්‍රතාවයක් නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින්න බෑ. ඇත්ත ඇති සැටියෙන් දකින්න නම් චිත්ත ඒකාග්‍රතාවයක්, සිතේ තන්පත් බව, සිතේ නවිසිරවීම, විසිරණ නෑමක්, අරමුණේ රඳවා තබා ගැනීමේ හැකියාවක්. ඒ අරමුණ පිරිසිඳ බලන්න නම් ඒ අරමුණේ සිත තියන්න එපේ. ඇස පිළිබඳව සිත හොඳට තියන්න ඕනේ. ඇහැ හොඳට පරීක්ෂා කරලා බලන්න. නැද්ද? එහෙනම් චිත්ත ඒකාග්‍රතාවය ඕනේද? එහෙනම් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්ද? යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සැටියෙන් දකින්න. පාණනි සමාධිය ප්‍රත්‍ය. ඒක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. සමාධියත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. උපකාරයෙන් උපන් ධර්මයක්. සමාධියට ප්‍රත්‍ය මොකක්ද? සැපයයි. සැපයයි. කායික මානසික සුවතාවය සමාධියට ප්‍රත්‍යයයි. නැත්ද? සුඛ ස්වභාවය, සැප ස්වභාවය. ତර සමාධියට ප්‍රත්‍ය මොකද්ද? සමාධියට ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. සමාධිය ඒතර සැපයත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. සැපයත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍ය සහිතයි කියනවා. ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. සැපයට ප්‍රත්‍ය පසදියයි. සංසිඳීමයි. කාය චිත්ත දෙකේ සංසිඳීමයි. කය ඒ කියන්නේ සංසුන්. කයයි සිතයි සංසුන් වුණොත් නේද සැප? මහණෙනි පසද්දියත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍ය සහිතයි කියනවා. ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. පසද්දියට ප්‍රත්‍ය මොකක්ද? ප්‍රීතියයි. ප්‍රීතියෙන් යුක්ත පුච්චලයාගේ සිතයි කයයි සංසුන්ද? එතකොට එහෙනම් ඒකත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්ද? පසද්දිය සංසිඳීම. ඔව්. මහණෙනි ප්‍රීතියත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා. ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. ප්‍රීතියට ප්‍රත්‍ය තමයි ප්‍රමෝදය. ප්‍රමෝදය කියන්නේ සියුම් සතුට. ඒක ප්‍රමෝදය. තර සියුම් සතුට බලවත් ප්‍රීතියට ප්‍රත්‍යයයි. ඒතර ප්‍රීතිය පස්සද්ධියට ප්‍රත්‍යයයි. පස්සද්ධිය සැපයට ප්‍රත්‍යයයි. සැපය සමාධියට ප්‍රත්‍යයයි. සැපය සමාධියට ප්‍රත්‍යයයි. සමාධිය යථාභූත ඥාන දර්ශනයට ප්‍රත්‍යයයි. යථාභූත ඥාන දර්ශනය කලකිරීමට ප්‍රත්‍යයයි. කලකිරීම විරාගයට ප්‍රත්‍යයයි. විරාගය විමුක්තියට ප්‍රත්‍යයයි. විමුක්තිය අරහත් ඵල ඥානයට ප්‍රත්‍යයයි. සියල්ල ප්‍රත්‍යයෙන් හටගන්නේ. මහණෙනි ප්‍රමෝදය. ප්‍රමෝදයත් ප්‍රත්‍ය සහිතයි කියනවා. ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. ඒ සියුම් සතුටට සියුම් ප්‍රමෝදයට ඒකත් ප්‍රත්‍ය සහිතයි. ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. ඒකට ප්‍රත්‍ය තමයි සද්ධාව. සද්ධාව. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි ප්‍රසාදය. පැහැදීම ඇති වුණාම එන සියුම් සතුටක්. ප්‍රමෝදයක් කියනවා. එතකොට මේ සද්ධාව බලවත් වෙන්න ඒ පුංචි ප්‍රමෝදය බලවත් ප්‍රීතියක්. හැබැයි තුනුරුවන් කෙරෙන් නිවැරදිව පහදින්න ඕනේ. ඒතකොට චල්ල සද්ධා වෙන්න බෑ. අචල සද්ධා. නොසැලෙන සද්ධා. ප්‍රීතියට ප්‍රත්‍යයයි.
ඒකයි ශ්‍රද්ධාව. එහෙනම් දර ශ්‍රද්ධාව ප්‍රත්‍යයයි ප්‍රමෝදයට. පුංචි සතුටට. ඒ ප්‍රමෝදය ප්‍රත්‍යයයි ප්‍රීතියට. දර ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්ද? උපකාරයෙන් උපන් ධර්මයක්ද? මහණෙනි ශ්‍රද්ධාවත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ශ්‍රද්ධාවත් නිකන් හට ගන්න ධර්මයක් නෙමෙයි. ශ්‍රද්ධාවත් ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ නැහැ. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ශ්‍රද්ධාවට ප්‍රත්‍ය දුක. දුක විඳින හින්දා තමයි බුදුරජාණන් වහන්සේ දුක ගැන මනාව දේශනා කරනවා, පැහැදිලි කරනවා, විවරණය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ සංග්‍රහණය කෙරේ පහදිනවා. නැද්ද? දුකක් නැත්තම් කවදාවත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ගැන හොයන්නේ නැහැ. නැද්ද? හොයන්නේ. තථාගතයන් වහන්සේ ගැන හොයන්නෙත් නැහැ, ධර්මය ගැන හොයන්නෙත් නැහැ, මහා සංඝරත්නය ගැන හොයන්නෙත් නැහැ, විඳින්නේ සැපමන. සැපමද විදි? එහෙනම් එහෙනම් ශ්‍රද්ධාවට ප්‍රත්‍ය තුනුරුවන් කරේ පහදින්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකෙන් මිදීමනේ. දුකෙන් නිදහස් වීම. අන්න ඒක දකින්නකොට ඇති වෙන්නේ. එහෙනම් ශ්‍රද්ධාවට හේතුව දුකයි. හරිද? ඒතර ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්ද? ඒකත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. මහණෙනි දුකත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒකත් ප්‍රත්‍ය සහිතයි කියන ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. ඒකත් උපකාරයෙන් උපන් ධර්මයක්. ඒ මොකක්ද? ඒකට ප්‍රත්‍ය જાතියයි. ඒකට ප්‍රත්‍ය හරිද එතකොට? එහෙනම් දුක කියන එක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්ද? මොකද්ද ප්‍රත්‍ය? જાතිය. හටගැන්මයි. පහළ වීමයි. පුනර්භවයයි. ඒකම නිසා නෙමෙයිද දුක? එහෙනම් මහණෙනි જાතියත් ප්‍රත්‍ය සහිතයි කියන ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. හටගැන්මත් ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. උපකාරයෙන් උපන් ධර්මයක් හටගැන්ම. ඒකට ප්‍රත්‍ය භවයයි. භවපච්චය ಜಾති. භව ප්‍රත්‍ය නෙමෙයිද ಜಾතිය? ඒතර ಜಾතිය ප්‍රත්‍ය නෙමෙයිද දුක? දුක නිසා නෙමෙයිද ශ්‍රද්ධාව ඇති වෙන්නේ? ශ්‍රද්ධාව නිසා නෙමෙයිද අර පුංචි ප්‍රමෝදය? ඒතර පුංචි ප්‍රමෝදය ප්‍රත්‍ය වුනේ නැද්ද බලවත් ප්‍රීතියට? ඒතර බලවත් ප්‍රීතිය ප්‍රත්‍ය වුනේ නැද්ද සංසිඳෙන්න? සිත කය දෙක සංසිඳන පස්සද්ධියට. ඒතර පස්සද්ධිය ප්‍රත්‍ය වුනේ නැද්ද සැපයට? සැපේ ප්‍රත්‍යයයි සමාධියට. සමාධිය ප්‍රත්‍යයයි යථාභූත ඥාන දර්ශනයට. ඇත්ත සැටියෙන් දකින්න. යථාභූත ඥාන දර්ශනයේ ප්‍රත්‍යයයි නිබ්බිදාවට. කලකිරීමට. ඇත්ත සැටියෙන් දැක්කොත් තමයි කලකිරෙන්නේ. තර නිබ්බිදාව ප්‍රත්‍යයයි. තර යථාභූත ඥාන දර්ශනයේ ප්‍රත්‍යයයි නිබ්බිදාවට. කලකිරීම. කලකිරීම ප්‍රත්‍යයයි විරාගයට. නොයල්මට. නොයල්ම එතකොට විරාගය ප්‍රත්‍යයයි විමුක්තියට. විමුක්තිය කියන්නේ නිදහස් වෙනවා. නොයැලෙන තැන තමයි නිදහස්. ඇලෙන තැන නිදහසක් නැහැ. නොයැලෙන තැනයි නිදහස තියෙන්නේ. එහෙනම් විරාගය ප්‍රත්‍යයයි විමුක්තියට. විමුක්තිය ප්‍රත්‍යයයි ආශ්‍රකේශර සියලු ආශ්‍රවංශය උණු බව දන්නවා දකිනවා. එහෙනම් මේ ධම දැනගෙන දැකගෙන යන ගමනක්. නොදැන නොදැක යන ගමනක් නෙමෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම දන්න පුච්චලයාට දකින පුච්චලයාට ආශ්‍රය කිරීම කියනවා. නොදන්න පුච්චලයාට නොදකින පුච්චලයාට මං ආශ්‍රය කිරීමක් කියන්නේ නැහැ. එහෙනම් දැනගෙන දැකගෙන නේද? තමන්ම සහතික කරගෙන නේද යන්නේ? මහණෙනි භවයත් ප්‍රත්‍ය සහිතයි කියනවා.
ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. මහණෙනි භවයට ප්‍රත්‍ය කර්ම භවයයි උපපති භවයට ප්‍රත්‍ය. උපපති භවයට ප්‍රත්‍ය වෙන්නේ උපපති භවය තමයි කාම භව, රූප භව, අරූප භව. අනේ භවත්‍රය කාම රූප අරූප. එතකොට මේ භවය ප්‍රත්‍යයෙන් උපන් ධර්මය, උපකාරයෙන් උපන් ධර්ම. එතනට යන්නේ. ඒ භවයක් හදන්නේ, භවයක් සකස් වෙන්නේ කර්ම භවය නිසා. කර්ම හින්දා නෙමෙයි උපපති භවයක් හැදෙන්නේ. ඒ පටිච්චසමුප්පාදයේ ඔය භව දෙකක් උතන විස්තර වෙනවා. කර්ම භව හා උපපති භව. තේරෙන ඒක අනාගතයට. අවිද්‍යා සංස්කාරා කියන්නේ පෙර භවය. වර්තමාන භවයේ විඥාණයට ප්‍රත්‍ය අතීත භවයේ අවිද්‍යාවයි සංස්කාරය. වර්තමාන භවයේ උපාදාන පත්‍ය භව කියන තැන ඉස්සෙල්ලා කරන්නේ උපාදාන නිසා කර්ම. උපාදානය නිසා කරන්නේ මොනවද? කර්මයට අනුකූලව උප්පත්ති භවය. තේරෙනවද කියන්නේ? එහෙනම් භවයත් ප්‍රත්‍ය සහිතයි කියන ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. භවයට ප්‍රත්‍ය, කර්ම භවයට ප්‍රත්‍ය මානෙ උපාදානයි. උපාදානයි. නැද්ද? උපාදානය නිසා නෙමෙයිද කර්ම කරන්නේ? කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන. කාම උපාදාන. තර කර්ම කිව්වේ කුසල කර්ම, අකුසල කර්ම හා ධ්‍යාන කුසල කර්ම. ඒ තමයි කර්ම. ඒ තුන් ආකාරයේ කර්ම කරන්නේ උපාදානය නිසා නෙමෙයිද? උපාදානය නිසා වර්තමානයේ. එහෙනම් කාම උපාදාන දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ කැමති දේවල් අල්ලගෙන ඉන්නවා. කැමති දේවල් අල්ලගෙන ඉන්නේ. දැන් ඒකනේ අර ඊයේ පොලේක ලියලා තුනේ සමාධියක් ඇති වෙන්නේ නැහැ කිව්වේ. සමාධියක් ඇති වෙන්නේ නැහැ නේද? කැමති දේවල් අල්ලගත්තා. ඇති වෙන්නේ නැහැ සමාධිය. දැන් ඒතර කැමති දේවල් හොයාගන්න කිව්වනේ බුදුරජාණන් වහන්සේ. දැන් මොනවාද කැමති? සිත ඇලෙන තැන කැමති. නේ? සිත ඇලෙන්නේ කැමති තැන. ඒ තමයි කාම උපාදාන. දැන් මොකද කරන්නේ તો? අර යථාභූත ඥාන දර්ශනය ඇතිසැටියෙන් දකින්නවම කලකිරීමෙන්නේ. එතකන් එන්නේ. ඒව ස්වභාවය ඒ වස්තු කාම වස්තු එක අපි කියන්නේ අනාදිමත් කාලයක් සංසාරේ අනන්ත අප්‍රමාණ මේ ලෝකේ යම් කාම වස්තුවක් ඔයත් කැමැතිද ප්‍රිය කරනවද ආස කරනවද ඇලුම් කරනවද රැස් කරගෙන එකතු කරගෙන තියනවද මේ පෘථිවියේ යම් වස්තුවක් ඒ සියලුම වස්තුන් එකට එකතු කරගෙන තියෙනවා සංසාරේ. හැබැයි ඒ සියල්ල එහෙ තියලා වර්තමාන භවයට ආවේ ඇඳුමක්වත් නැතුව. හවුද නැද්ද? දැන් වර්තමාන භවයට ඇවිල්ලත් ඒත් කැමති. දැන් ඒත් කැමැත්තෙන් අල්ලගන්නේ නැද්ද? කාම උපාදාන. ඕකමයි පෙර භවයේ නැවත භව හැදුවේ. ඒ තමයි උපාදාන පත්‍ය භව කිව්වේ. උපාදාන පත්‍ය භව. එහෙනම් ඒතර කාම උපාදාන. දැන් ඒතර කවද්ද අතහරින්නේ? කැමතිද? හැබැයි අතහරින්න වෙනවා. අතහරින්න උනාට මනසින් අල්ලගෙන එහා පැත්තට යන්නේ. ඒතර මනසින් අල්ලගෙන නම් එහා පැත්තට යන්නේ ඒ අනුව එකතු කරනවා. ඒ අනුව රැස් කරනවා. ඒ අනුව ගොඩ ගන්නවා. ඒ අනුව පොදිබදිනවා. මේ තණ්හා උපාදානයි. තණ්හා තියෙන කෙනාට උපාදානයි තියෙන්නේ. එහෙනම් ඔය කැමති වස්තු පිළිබඳව සිත අයින් කරන්න බැරිද? බැරිද අයින් කරන්න? අයින් කරන්න ඕනේ. කවදා හරි කරන්න වෙනවා. තේරෙනවද? කවදා හරි කරන්න වෙනවා. ප්‍රිය කරන දේවල්. ප්‍රිය කරන දේවල් විතර කාම වස්තු අතහරින්න වැඩක් නැහැ. පරිහරණය කරන්න මනසින් අතහරින්න.
පරිහරණය කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා භික්ෂුන් වහන්සේලාට. තමන් පෙර සංසාරේ කරලා තියෙන පුණ්‍ය ශක්තියෙන් අනුව තමන්ට ලැබෙනවා නම් යම් වටිනා ඵලසක්, වටිනා දෙයක්, වටිනා උපකරණ ප්‍රතික්ෂේප කරන්න එපා කිව්වයි. ඒක යාගේ ශ්‍රද්ධාවට බාධාවක්. තේරෙනවද? ඒ පූජා කරන පුජ්‍යලයාගේ ශ්‍රද්ධාවට බාධාවක්. අපෝ මට ඕව එපා, වගේ ඉන්න එපා. මට ඔය පොඩි පැදුරකුයි කොට්ටේකුයි තිබුණාම ඇති. බුදුරජාණන් වහන්සේම කිව්වේ නැහැ. ඇයි? අර පුජ්‍යලයාගේ ශ්‍රද්ධාවට බාධාවක් වෙනවා ඒක. දැන් අපි දන්නවා ජේතවනාරාමේ හදන්න සවැත් නුවර අනේපිඩු සිටුතුමා කෝටි 54ක් වියදම් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ එපා කිව්වේ නැහැ. වචනයක්වත් කිව්වේ නැහැ. 18 කෝටියක් දීලා ඊට මම මිලදී ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ තිබුණේ අපෝ මම මේ සියල්ල අතහැරලා ඇවිල්ලා ඉන්නේ. මට ඔය පුංචි පොඩි කෑල්ලක් මට තිබුණාම ඇති. මට ඔය විශාල තරම් විශාල මුදලක් වැය කළා මට හදන්න එපා. කිව්වද? නෑ. ඇයි ඒ කිව්වේ නැහැ? එයාගේ ශ්‍රද්ධාවට බාධාවක් වෙනවා ඒක. එතකොට 18 කෝටියක් වියදම් කළා කුටි ඒ සියලු දේවල් හැදුවා. උත්සවයට 18 කෝටියක් වියදම් කළා. කෝටි 54යි. එතකොට ජේතගෙන් මිලදීලා ගත්තේ 18 කෝටියක් දීලා. ඊටම ගත්තේ. නැද්ද? ඔව්. එතකොට 18 කෝටියක් වටිනවද ඊටම? එදා දාදත් ජේතගේ නම දාලා තියෙන එකනේ. ඒවා මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති වනේ ජේතගේ. ජේතගේ වනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ. ආරාමේ හැබැයි සියලුම ධනය අනේ පිට සිටුතුමාගේ. පර්චස් 10ක කෑල්ලකට තමයි ජේතගේ නම දැම්මේ. ආසීටුවේ කෙලින් අතට. ඇයි අනේපිඩු සිටුතුමා ගිහිල්ලා දානිපිඩු සිටුතුමාට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට වඩිනවා කියලා. දැන් විශාල පිරිසක් ඉන්නවා භික්ෂුන් වහන්සේලා කල්පනා කරා ආරාමයක් හදන්න ඕනේ. අදට තියෙනවානේ සවැත් නුවර ජේතවනාරාමය. ඉතින් ආරාමයක් හදන්න ඕනේ. දැන් බැලුවා ඉඩම්. ජේතකේ තියෙනවා විශාල ඉඩම්. දැන් ජේතර ගිහිල්ලා කිව්වා ඔය ඉඩම් එහෙම විකුණන්නේ නැද්ද? මම කල්පනා කරනවා මොකටද මෙයාට ඉඩම් ගිල්ලානේ මෙයාට ඕන තරම් ඉඩම් තියෙනවා සල්ලි තියෙනවා මෙයාට ඕන තරම් කොසල් රජුරටත් වැඩි ධනයක් තියෙනවා මෙයා මොකටද ඉඩම් හොයන්නේ පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙට වඩිනවා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට වැඩෙන්න ආරාමයක් හදන්න ඕන ඒකට මං ඉඩමක් හොයනවා කිව්වා දැනගත්ත මෙයාගා හොඳට සල්ලි තියෙනවානේ ජේත දන්න මෙයාගා සල්ලි තියෙනවා කියලා හොඳට දැන් ගණන් ඉස්සුවා නෑ මම ඉඩම විකුණන්නේ නැහැ කිව්වා හිතයට වෙන එකක් තියාගෙන කිව්වේ. දාදක් කියනනේ මිනිස්. දැන් ඊට පස්සේ නෑ මේ වටේ ඕන ගානක් කියන්නේ මම සල්ලි දීලා ගන්නවා ඊටම. දැන් මෙයාට ඇවිල්ලා තියෙන මාත්‍රකාවට. දැන් මෙයාට ඕනේ වටිනා ගානකට විකුණන්න මේක. නෑ මේ විකුණ ඊටම විකුණන්නේ නෑ මං කිව්වා. නෑ ඕන ගානක් කියව වටිනා ගානට වඩා දෙගුණයක් දෙන්නම්කෝ. කිව්වා. දැන් ඒක සකල් මොනද? මෙයාගෙන් හොඳට ගන්න පුළුවන්. නෑ විකුණන්නේ මම ඊට විකුණන්නේ නෑ ඕන ගානක් කියනවා ගාන කියන්නේ මම සල්ලි දීලා ඊටම ගන්නවා. එහෙනම් මට මේකට ගණන් කියන්න බෑ. මේ ඊටම කාසිය ඇතුළත දෙනවා කිව්වා. අක්කර 120ක් විතර. ඒ භූමි ප්‍රමාණය කාසිය ඇතුළත දෙනවා කිව්වා. ඇහුවා කාසිය ඇතුළත දෙනවද? තුන් පාරක් ඔව් කිව්වා. තුන්වෙනි වරටත් ඇහුවා. ඔව් දෙනවා කිව්වා. කරත්ත වලින් ගෙනෙල්ල කාසිය පෙරලලා තිබ්බත් ඊටම දෙන්න ඕනේ. කාසිය තිබ්බේ කෙලින් අතට. අන්නේ තමයි ශ්‍රද්ධාව කියන්නේ. කාසිය තිබ්බේ මේ අතට නෙමෙයි දැන් පැත්ත පෙරලලා තිබ්බත් අනිවාර්යෙන් ඊටම පිරෙනවනේ. අනේ පුදුසිට කාසිය තිබ්බේ කෙලින් අතට. දැන් තියලා දැන් අක්කර 120ක් විතර දැන් පොඩි කෑල්ලකට කාසි නැහැ. ගියා විජහට කොසල් රජු ගාට. ගිහලා කිව්වා මට ණයක් දෙන්නකෝ. ණයක් දෙන්නවා. අර මොකටද ගියේ? මමත් ඔබගෙන් හදිසියෙ ණයක් කියලා ගන්න. ඔබට මොකටද මගෙන් ණයක් කියලා? නෑ මෙන්න මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සවැත් නුවරට වඩිනවා. ඒ තථාගතයන් වහන්සේ ප්‍රධාන මහ සංඝරත්නයට මම ආරාමයක් හදන්න ඕනේ. මම ජේතගෙන් ඉඩමක් කිලෝ එකට. ඉඩම හැබැයි ජේත මෙන්න මේ විදිහට ඉඩම දෙනවා කිව්වා. කාසිය ඇතුළත දෙනවා කිව්වා.
දැන් මම කාසිය අතුරලා තියෙන්නේ කිව්වා. හැබැයි ඒකේ පොඩි කෑල්ලකට කාසිය ටිකක් අඩුයි කිව්වා. ඒකට මම රජුරන්ගේ කාසිය ටිකක් ඉල්ලන්න මම දෙන්න කිව්වා ඊපස්සේ. යන්කෝ බලන්න එන. දැන් ආරම ඇවිල්ලා බලපුවම කාසිය කෙලින් අතට තියලා තියෙනවා. වසර රජුන්ට එකව ජේතට. මොකද්ද ඒ කරන අපරාධ කියලා ඇහුවා. මහා අපරාධයක් නෙමෙයි. මේ මෙච්චර වටිනාද මේ ඉඩම මේ කාසිය මේ කෙලින් අතට තියලා තියෙන්නේ. රජුන්ට බයයි. රජුරන්ට බයයි. පස්සේ කිව්වා නෑ කමන්නේ මට මේ ටික ඇති. ඉඩම ගන්න කිව්වා හැබැයි මේකට මාගේ නම දාන්න කිව්වා. තේරෙනවද? ඉඩමට මගේ නම දාන්න කිව්වා. හරි මට නමෙන් වැඩක් නෑ. මට ඕනේ ඉඩම. හරි ඔබේ නම දාන්න කිව්වා. අදත් කියන්නේ කාගෙද වනේ? හැබැයි ජේත කොහෙ ගියාද කියලා නම් දන්නේ අනේ පුරුසිටුතුමා ඉන්නද තුසිතේ. නම ගහන්න කියලා කොහෙ ගියද දන්නේ නැහැ. තේරෙනවද? හැබැයි නම තියනවද? අපා ඉන්නද දන්නේ නැහැ. ඒ තෘෂ්ණාව අධික කාම උපාදාන. තේරෙනවද? කාම උපාදාන. දැන් තියෙනවා. දැන් මෙයාටත් තියෙනවද? මම හිතනවා නැහැ කියලා. ඒ තමයි කාම උපාදාන කියන්නේ. භව උපාදාන. ඒව භවයෙන් භවයට ප්‍රාර්ථනා කරනවා. භව උපාදාන. උපාදාන. මේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවය හැර යම් දෙයක් විශ්වාස කරනවාද? ඒක දික්තියක්. මේ ලස්සනට පෙන්වනවා තථාගතයන් වහන්සේ මේ හේතු ප්‍රත්‍ය. දැන් මේ ඉදිරි ධර්මයට කලින් තියෙන ධර්මයේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යද නැද්ද? ප්‍රත්‍ය. එහෙනම් භවයෙන් භවයට ප්‍රතන භව උපාදාන. එතකොට එහෙනම් මේ හේතු ප්‍රත්‍ය කියන එක දකින්නේ නැහැ. යම් දෙයක් එකයි විශ්වාස කරනවා නම් පිළිගන්නවා නම් අදහනවා නම් ඒ සියල්ල දිටි. ඒ සියල්ල දිටි. මේ දේශනා කරන්නේ ඊ타ත්ම නිවැරදි මේ විශ්වයේ සිදු වෙච්ච අනාගතයේ සිදු වෙන කාලත්‍රය තුළම සිදු වෙන නිවැරදි ක්‍රියාවයි මේ හේතු ප්‍රත්‍යයෙන් පෙන්වන්නේ. තථාගතයන් වහන්සේ. එහෙනම් උපාදානය. උපාදානය නෙමෙයිද කර්ම භවයට ප්‍රත්‍ය? කාම උපාදාන, භව උපාදාන, ditthි උපාදාන, අන්තවාද උපාදාන. මම මගේ කියලා ගන්න ditthියට කියන අන්තවාද උපාදාන. දැන් මම කියලා කෙනෙක් ඉන්නවද? නැහැ. දැකලාද කියන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා මම දන්න අයට හා දකින අයට ආශ්‍රවශේ කිරීම කියනවා. නොදන්න අයට නොදකින අයට මම ආශ්‍රවශේ කිරීමක් කියන්නේ. ඒක මම හැබැයි දැකලාද කියන්නේ කියලා. එහෙනම් ආශ්‍රවශේ කරන්න නම් දැනගත්තට විතරක් බෑ. ඒකට තමයි භාවනා කරන්න කියන්නේ. ඒකට තමයි පරීක්ෂා කරන්න කියන්නේ. බුද්ධියෙන් පරීක්ෂා කරන්න. හරිද වැරදිද කියලා. එතකොට දකින්නවා. මේ ධර්මයේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යය කියන එක. උපකාරයි කියන එක. එහෙනම් මම කියන්න බෑ. කොටස් රාශියක ක්‍රියාවක් තියෙන. කොටස් රාශියක් තියෙන. එකයි කියන්නේ 32ට විසිරෝලා හැරලා මම හොයන්නකෝ. ඉන්නවද? නැහැ කොතනකවත් මම. ඒක ලස්සන උපමා වලින් කිව්වනේ බුදුරජාණන් වහන්සේ. මහණෙනි මේ නුවරක් තියෙනවද? නුවරක්. දැන් නැත්නම් අපි කියනවා නගරයක්. දැන් අනුරාධපුර නගරය. අනුරාධපුර නගරයක් තියෙනවද? හා? මොනවද තියෙන්නේ? පොලිසියක් තියෙනවා, ස්පිරිතාලයක් තියෙනවා, ආයුර්වේදයක් තියෙනවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තියෙනවා, රවුන්ඩ් බවුට් කීපයක් තියෙනවා, මාකට් එකක් තියෙනවා, කඩවල් තැනින් තැන කඩවල් තියෙනවා. කීපයක් තියෙනවා. දැන් නගරේ කො? දැන් කොහේ නගරේ? නගරයක් තියෙනවද? මම ටවුමට යනවා. දැන් ටවුමටද ගියේ? දැන් නගරයක් තියෙනවද? නැහැ. නගරයට යනවා කියලා අර ගොඩනැගිලි ටික අර ලේකම් කාර්යාලය ස්පිරිතාලය අර වටරවුම් ටික මාකට් එක පොලිසිය දවන්නේ මේද බලලා ඉන්නේ. එහෙනම් මේක ඇතුලේ තේ ටික බලන්න. එහෙනම් මේක ඇතුලේ තේ ටික බලන්න.
එතකොට පුජ්‍යලෙක් අන්න හරි. පුජ්‍යලෙ ඉන්නේ. එහෙනම් නගරය කියන්නේ සම්මුතියක්. එහෙනම් මම කියන්නේ සම්මුතියක්. මගේ කියන්නේ සම්මුතියක්. එහෙනම් විසිරෝල දැම්මම මමත් නෑ මගෙත් නෑ මට අයිතිත් නෑ. ඒක අන්තවාද උපාදාන. නමුත් මම මගේ කියලා අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්නේ. එතකොට එහෙනම් බාහිර අය එයාලා මගේ. දැන් නෑ කිව්වට ගෙදර ගියාම මගේ තමයි. අයෝ කොච්චර කිව්වා. මෙතනින් දැන් හෙට උදේ යන්නකෝ. මගේ කට්ටියක් ඉන්නවා මන්දල්පුරේ කට්ටිය බල්ලා යනවා. මගේ කට්ටියක් ඉන්නවා. නැද්ද? දැන් මගේ කට්ටියක් දෙන්නේ. මේ වගේ කොටස් ටිකක් එල්ලගත්ත රූපයක් හා හේතුන්ගෙන් හටගත්ත නාම ධර්මයන් ටිකක් රූප ධර්මයන් ටිකක් නෙමෙයිද තියෙන්නේ? දැන් ඒතර මගේ ආයත බලන්නේ. කව බලන්නේ දැන්? පැහැදිලිද කියනවා අන්තවාද උපාදාන මම කියන්න බෑ මගේ කියන්න බෑ මගේ කියන්න බැරි සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හින්දා මට අයිති කියන්නත් බෑ කමඤ්ඤතා කර්මයට අනුකූලයි කර්මයෙන් පාලනය කර ජීවිත ඉන්ද්‍රිය රූපෙන්නේ පාලනය කරන්නේ ඒක කොහොම මට අයිති කියන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලනය කරන්නේ එහෙනම් අන්තවාද උපාදාන හැබැයි අල්ලගෙන ඉන්න මගේ දුවත් මගේ පුතත් මගේ එළ මගේද අන්තවාද උපාදාන දැන් මේ උපාදාන හතරම තියෙනවද දැන් අඩුයි හැබැයි ධර්මය අවබෝධ වෙන අඩු වෙනවා අඩු වෙලා කර්ම කිරීම අඩු වෙනවා කර්ම ශේ වෙනවා නැත්නම් කවදාවත් ශේ වෙන්නේ නැහැ කර්ම ශේ වෙන්නේ අනිවාර්යෙන් කර්ම කරන්න උපාදානයෙන් හින්දා නැද උපාදානය මහණෙනි ප්‍රත්‍ය සහිතයි කියන ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ උපාදානය ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් උපකාරයෙන් උපන් ධර්මයක් උපකාරයක් නැතුව නෙමෙයි මහණෙනි උපාදානයට ප්‍රත්‍ය උපාදානයට උපකාරය තෘෂ්ණාවයි අන්නාපච්චය උපාදාන තෘෂ්ණාවයි උපාදානයට ප්‍රත්‍ය නැද්ද ඇලෙන තැන නෙමෙයිද තදින් ගන්නෙ හිත ඇලුනා නම් යම් තැනක ඒ තැන නෙමෙයිද තදින් අල්ලන් ඉන්නේ ඒකයි මං කිව්වේ ඔක 30න් අයින් කරන්න පුළුවන් 60න් අයින් කරන්න පුළුවන් 30නුත් පුළුවන් 60නුත් පුළුවන් දැන් ඔකේ තියෙනවනේ අර ද්වාර 6යි අරමුණු 6යි විඥාන 6යි ස්පර්ශ 6යි වේදනා 6යි සංඥා 6යි සංචේතන 6යි තෘෂ්ණා 6යි විතර්ක 6යි විචාර 6යි 60යි ඔය 60න් අයින් කරන්න පුළුවන් ඔය 60 තැන තමයි ඇලෙන්නේ ඔය 60 තැනම ඇලෙනවා ද්වාර වශයෙන් ගත්තොත් චක්කු ද්වාර සෝත ද්වාර ගාන ද්වාර චිව ද්වාර කය ද්වාර මනෝ ද්වාර 6ටම කැමතිද නැද්ද එන සිතේ තැනලිලා කැමති කියන්නේ සිතේ තැනලිලා ඒ ద్వාර වලින් ඇතුල් වෙන්නේ අරමුණු. චක්කුද්්වාරයෙන් රූපාරම්මන. සෝතද්්වාරයෙන් ශබ්දාරම්මන. ගානද්්වාරයෙන් ගන්ධාරම්මන. ජීවද්්වාරයෙන් රසාරම්මන. කායද්්වාරයෙන් පොට්ටබ්බාරම්මන. මනෝද්්වාරයෙන් ධම්මාරම්මන. ඔය හයටම කැමතිද? ඉතින් ඇලිලා නේ තියෙන්නේ තණ්හාව. ඒ කරුණු 12 එකතු වීම නිසා විඥාන 6ක් හැදෙනවද? ඒ 6ට කැමති. ඈ? චක්කු විඥානයට කැමති නේ? සෝත විඥානේ, ගාන විඥානේ, ජීව විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. පෘථග්ජන පුජ්‍යල ඇලෙන්නේ නැද්ද 6ටම? ඇලෙනවා. ඒ ස්පර්ශ 6ට කැමති නැද්ද? ස්පර්ශ වෙන්න බෑ සිත හදන්න නැත්තම් බෑනේ ස්පර්ශ වෙන්න ඕනේ ඒ නිසා ස්පර්ශයට අනිවාර්යෙන් කැමති නැද්ද සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීව සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස ස්පර්ශ හයටම කැමති එතන සිත ඇදිලා ඒ ස්පර්ශ හය නිසා විඳීම් හයක් තියෙනවා ස්පර්ශ හය නිසානේ විඳීම් හයක් තියෙන්නේ ඒ හයටත් කැමති
නැද්ද? දැන් අඩුයි. ධර්ම අවබෝධය තුළ අඩු වෙනවා. ඒක අපි දන්නවා. ඒකනේ මං කිය උදැල්ලේ මිට ගෙවෙනව පේන්නේ නැහැ. ගෙවුනහම පේනවා. කෙලස් ක්‍රමක්‍රමයෙන් ඡය වුණාම පේනවා. ඡය වෙනවා පේන්නේ. ඡය වෙනවා පේන්නේ. ඡය වුණාම එහෙනම් සංඥායට කැමති. රූප හඳුන ගන්න කැමති නැද්ද? ශබ්ද හඳුනන්නේ? සුවඳ හඳුනන්නේ? රසය හඳුනගන්න? පහස හඳුනගන්න? අරමුණ හඳුනගන්න? සිතැලෙනවා එතන. සංඥායට කැමති. සංචේතනා 6. එතකොට දන්න තැනත්තාට හා දකින්න තැනත්තාට ආශ්‍රවශය කිරීම කියනවා. ඒතකොට එහෙනම් මේවා දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ. දැකගත්ත පුච්චලයට ආශ්‍රවශය වෙන්නේ. දන්න තැනත්තාට නෙමෙයි දකින්න ඕනේ. එතකොටනේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. සහතික වෙන්නේ එතකොටයි. දැකීම තුළ ස්ථිර වෙනවා. හරි මට පේනවා මම දැක්කා. එතකොට වෙනස් වෙන්නේ නැහැනේ. නොදකින තාක්කල් සිත හැරෙනවා වෙන පැති වලට. දැක්කාම තමයි ස්ථිර වෙන්නේ. ඒ තමයි ප්‍රත්‍යක්ෂ ඥානය. අනුමාන ඥානය නෙමෙයි. අනුමාන ඥානය තියෙන්නේ දැන ගැනීම තුළ. එහෙනම් රුවන්වැලි සෑය දැකලා නැති කවුරු හරි ඉන්නවා නම් එයාට රුවන්වැලි සෑයක හැඩේ කියනවා රුවන්වැලි සෑය. එතකොට එයාට හරියට මේක හරිද? හොඳයි යා කවදා හරි රුවන්වැලි සෑය ළඟට ඇවිල්ලා වටේ රවුමක් ගියොත් එතකොට ප්‍රත්‍යක්ෂද? ඒක තමයි මේකෙත් තියෙන්නේ. තේරෙනවද? ඇස ගැන කොච්චර කිව්වත් දැනීම තුල නෙමෙයි එන්නේ සහතික වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඇස මොකද්ද කියන එක දැකීම තුල. දැකීම තුලයි එන්නේ. දැන් එහෙනම් එතකොට සංචේතන. එතකන් සංචේතන හදනවා. චේතන කියන්නේ කර්ම. ඇස මූලික වෙලා, කන මූලික වෙලා, නාසය මූලික වෙලා, දිව මූලික වෙලා, කය මූලික වෙලා, මනස මූලික වෙලා. චේතන හයට කැමති. තෘෂ්ණ හයට රූප වලට ඇලෙන්නේ නැද්ද? ශබ්ද වලට ඇලෙන්නේ නැද්ද? සුවඳට, රසයට, පහසට, අරමුණු වලට තෘෂ්ණ හයයි. විතර්ක හයයි. කල්පනා කරනවා. රූප විතර්ක. කැමති නැත්නම් කල්පනා කරන්නේ. කැමති හින්දා කල්පනා කරන්නේ රූප පිළිබඳ. ශබ්ද විතර්ක. ශබ්ද පිළිබඳව කල්පනා කරනවා. ගන්ධ විතර්ක. ගන්ධ සුවඳ පිළිබඳව කල්පනා කරනවා. රස විතර්ක. රසයන් පිළිබඳව කල්පනා කරනවා. පොට්ටබ්බ විතර්ක. පහස පිළිබඳව කල්පනා කරනවා. ධම්ම විතර්ක. අරමුණු පිළිබඳව කල්පනා කරනවා. කල්පනා කරන්නේ එතන සිත ඇලිලා. කල්පනා කරන්නේ සිත ඇලිලා. සිත ඇලිච්ච දණයි කල්පනා කරන්නේ. එන රූප විතක්ක. එන රූපයට ඇලිලා සිත. ඒක තමයි කල්පනා කරන්නේ. විචාර හයයි. කල්පනා කරන්න පටන් ගත්ත තැන ඉඳලා හොයලා බලනවා. හොයනවා. රූප විචාර. විචාර කියන්නේ හොයනවා. ශබ්ද විචාර. ශබ්ද හොයනවා. ගන්ධ විචාර. සුවඳ හොයනවා. රස විචාර. රසය හොයනවා. පොට්ටබ්බ විචාර. පහස හොයනවා. ධම්ම විචාර අරමුණ හොයනවා. ඔන්න 60. දැන් 60 තැනම ඇලෙනවද? 60 තැනම ඇලෙනවා. හැබැයි 30න් අයින් කරන්න පුළුවන්. 30න් අයින් කරන්න පුළුවන්. දැන් දකින්නවාද 60 තැන සිත ඇලෙනවා කියලා? එහෙනම් තණ්හාව අඳුරනවා. දැන් ඔය 60 තැනම සිත ඇලෙනවද නැද්ද? එහෙනම් තණ්හාව අඳුරනවා. තණ්හාව දකිනවා. හැබැයි 30න් අයින් කරන්න පුළුවන්. ඒ කොහොමද? අසයි රූපයයි ඒ දෙක නිසා සිතයි. තුන් කරුණ එකතු ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳිනවා. ඔය පහට ඇලෙනවද? ඔය පහට සිත ඇලෙනවද නැද්ද? ඇසට සිත ඇලිලා නැද්ද? ඇසට කැමතිද නැද්ද? ඇසට කැමති. රූපයට
රූපේ යථා ස්වභාවය දකින්න තාක්කල් රූපයට කැමති. ඒ දෙක නිසා හැදෙන සිතට කැමති. තුන් කරුණ එකතු ස්පර්ශයට කැමති. ස්පර්ශය නිසා විඳීමට පහයි. පහේව 6යි. 30යි. එතන තියෙන 30යි. එතකොට දැන් විඳීමෙන් නවත්තන්න පුළුවන්. තේරෙනවද? විඳීමට යන්නේ වේදනාවෙන් නවත්තන. ඇලෙන්න දෙන්නේ. දව පහට ඇලෙන්නේ. එතකොට සෝත සම්පස්සජා වේදනා. එතන පහක් තියෙනවා. කන, ශබ්ද දෙක නිසා සිත, තුන් කරුණ එකතු ස්පර්ශය, ස්පර්ශය නිසා විඳීමේ සිත. එතන පහක් තියෙනවා. ඒ පහටම කැමතියි. ගාන සම්පස්සජා වේදනා. නාස්‍ය ගන්ධය දෙක නිසා සිත, තුන් කරුණ එකතු ස්පර්ශය, ස්පර්ශය නිසා විඳීමේ සිත. එතන පහයි. ජීවා සම්පස්සජා වේදනා. දිව බාහිර රසය දෙක නිසා සිත, තුන් කරුණ එකතු ස්පර්ශය, ස්පර්ශය නිසා විඳීමේ සිත. පහටම කැමතියි. පහටම ඇලෙනවා. කාය සම්පස්සජා වේදනා. කය බාහිර පහස දෙක නිසා සිතයි, තුන් කරුණ එකතු ස්පර්ශය, ස්පර්ශය නිසා විඳීමේ සිත. එතන පහයි කරුණු. මනස බාහිර අරමුණු දෙක නිසා මනෝ විඥානි, තුන් කරුණ එකතු ස්පර්ශයයි මනෝ සම්පස්ස, ස්පර්ශය නිසා විඳීමේ සිත. එතන පහයි. නාම ධර්ම 18යි, රූප ධර්ම 12යි. 30යි. එහෙම නැත්නම් නාම ධර්ම ගත්ත හැකි 18ක් එන්නේ. 19ක් එනවා. රූප ධර්ම 11යි. අසකන නාස්‍ය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. දැන් මේ 30ටම කැමතිද? කැමතිද නැද්ද? මේ තණ්හානේ. මේ තණ්හාපච්ච උපාදාන. දැන් තණ්හා ප්‍රත්‍ය උපාදානේ. ඒතර උපාදානේ ප්‍රත්‍යයි භවයට. භවය ප්‍රත්‍යයි ජාතිය ප්‍රත්‍යයි දුකට. ඉතින් දුකටනේ කැමතිලා තියෙන්නේ. එයි දැන් දුකට හේතුව පෙන්වන්නේ. සද්ධාවට හේතුව දුකයි. හරිද? දුකට හේතුව ජාතියයි. දුක්ඛ ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. උපකාරයෙන් උපන් ධර්මයක්. ඒ දුක්කට උපකාරය තමයි ජාතිය. පහළ වීම. පුනර්භවයක් සකස් වීම, පහළ වීමක් හටගැත්මේ නැත්තම් දුකක් තියෙනවද? නෑනේ. දැන් එන ජාතිය නෙමෙයිද දුකට ප්‍රත්‍ය? හරි. දැන් එතකොට ඇලෙන සිතක් තියෙනවනේ. ඇලෙන සිත මොකේද ප්‍රත්‍ය? ඇලෙන සිත කිව්වේ තෘෂ්ණාවනේ. එතකොට තණ්හාව ප්‍රත්‍යයින් උපාදානයේට. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනනේ උපාදානයත් ප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්මයක්. උපකාරයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍ය සහිතයි කියන ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ නැහැ. එතකොට උපාදානයේට ප්‍රත්‍ය තෘෂ්ණාවයි. එනිසා තමයි තණ්හාපච්චය උපාදාන. එහෙනම් එතකොට තණ්හාව උපාදානයට ප්‍රත්‍යයයි, උපාදානය භවයට ප්‍රත්‍යයයි, භවය ප්‍රත්‍යයයි ජාතියට, ජාතිය ප්‍රත්‍යයයි. එහෙනම් මම මොකද කරන්නේ? කවුද හදාගත්තේ දුක? දැන් තේරෙනවද මේ කියන එක? ඒතර ප්‍රත්‍යයෙන් තොරවද, උපකාරයෙන් තොරවද, උපකාර සහිතවද තියෙන්නේ මේ? ආයක තමයි හේතුඵල කියන්නේ. ඔය තමයි හේතුඵල බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. එහෙනම් දුක නේද බාරගන්නේ? ඇයි දුක බාරගන්නේ? තෘෂ්ණාව. එහෙනම් දුක කියන්නේ කාර්ය සත්‍යයක්ද? ඒ ජාතිය නිසා දුකයි අනිවාර්යෙන්. උපදිනේ මේ භවයට ආපු නිසා, පුනර්භවය සකස් වෙච්ච නිසා, නැවත වර්තමාන භවයට ආපු නිසා නෙමෙයිද ජරා මරණ? ශෝක, කනගාටු, හැඬීම්,
වැළපීම්, කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමැති දේ නොලැබීම, අකමැති දේවල් ලැබීම. දැන් ඔක්කොම දුක් ජාතිය හින්දා නෙමෙයි. එහෙනම් දුකට ප්‍රත්‍ය ජාතියද? ඒතර ජාතියට ප්‍රත්‍ය භවයයි. භවයට ප්‍රත්‍ය උපාදානයයි. උපාදාන පත්‍ය භව. උපාදානයට ප්‍රත්‍ය දැන් සමුදාය සත්‍ය නෙමෙයි. දැන් සමුදාය සත්‍ය නෙමෙයිද? අර ජාතිය ප්‍රත්‍යයි දුකට එන දුක්ඛාරි සත්‍ය නෙමෙයිද? හොඳයි. දැන් ඔය 60 තැන හෝ ඔය 30 තැන ඇලෙන සිත අයින් කළොත් මොකද වෙන්නේ? තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා දුක අවසන්. ඒ තමයි නිවන. ඒ තමයි නිරෝධය හේවත් නිවන. මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. පැහැදිලිද දැන්? ඒතර චතුරාර්ය සත්‍ය තියෙනවද? මේ පටිච්චසමුපාදය තුළ චතුරාර්ය සත්‍ය තියෙනවද එතකොට? එහෙනම් සමුදාය සත්‍ය දැක්කද? හේතුව දැක්කද? එහෙනම් අයින් කරන්න. මට අයින් කළ දෙන්න බෑ. මට පුළුවන් නම් ඔය හිත ඇතුලේ තියෙන ඇලෙන සිත අයින් කරන්න මම ඒක අයින් කරනවා. මට ඒක කරන්න කවුද ඒක කරගන්න ඕන? තමන් කරගන්න ඕන. පිළිගන්නව නේද? තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය එහෙනම් දුකට ප්‍රත්‍ය ජාතියයි. හරිද? ජාතියට ප්‍රත්‍ය භවයයි. භවයට ප්‍රත්‍ය උපාදානයි. උපාදානයට ප්‍රත්‍ය තෘෂ්ණාවයි. ඒතකොට දැන් පෙන්වන්න නේද බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍යයක්. ඒතකොට සත්‍ය හතරම ආර්ය සත්‍යයන්ද? ඒක තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. ඒක ඕක අවබෝධ කරගන්න නේ දඟලන්නේ. ඒ චතුරාර්ය සත්‍ය නැද්ද ඒතර? ඉතින් මහණෙනි තණ්හාවත් ප්‍රත්‍ය සහිතයි කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. තෘෂ්ණාවත් ප්‍රත්‍යන උපන් ධර්මයක්. ඒක සිත තුළ පවතින ධර්මයක් නෙමෙයි. මොහතකටවත් පවතින ධර්මයක් නෙමෙයි. ප්‍රත්‍යන උපන් ධර්මයක්. මහණෙනි තෘෂ්ණාවට ප්‍රත්‍ය වේදනාවයි. විඳීමයි තෘෂ්ණාවට ප්‍රත්‍ය. නැද්ද? විඳින තැන නෙමෙයිද ඇලෙන්නේ. ඉතින් විඳින තැන ඇලෙනවා. එහෙනම් වේදනාව විඳීම නේද ප්‍රත්‍ය තෘෂ්ණාවට. ඒතර හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි ප්‍රත්‍ය සහිතයි කියන ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. තෘෂ්ණාවත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. එහෙනම් තෘෂ්ණාවට ප්‍රත්‍ය වේදනාවයි. මහණෙනි වේදනාවත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ නැහැ. වේදනාවට ප්‍රත්‍ය මහණෙනි ස්පර්ශයයි. වේදනාවට විඳීමට වින්දනයට ප්‍රත්‍ය මහණෙනි ස්පර්ශයයි. ස්පර්ශයක් නොවනත් විඳින්න පුළුවන්. ඇහැට රූපයක් ස්පර්ශ උනේ නැත්තම් කොහොමද එහෙන් විඳින විදිය කියන්නේ බෑ? බෑ නේද? කනට ශබ්දයක් ස්පර්ශ වුනේ නැත්තම් විඳින්න පුළුවන් ක්‍රමයක් කියන්නේ බෑ. එහෙනම් ස්පර්ශයමද ප්‍රත්‍ය. ඉතින් නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වුනේ නැත්තම් ගඳ සුවඳ විඳින්න පුළුවන්ද? වෙන ක්‍රමයක් තියෙනවද? වෙන ක්‍රමයක් නැහැ. දිවට රසයක් ස්පර්ශ වුනේ නැත්තම් දිවෙන් විඳින්න බෑ. පුළුවන්ද විඳින්න? බෑ. ශරීරයට පහස ස්පර්ශ වුනේ නැත්තම් ශරීරයෙන් විඳින්න බෑ. වෙන ක්‍රමයක් තියෙනවද විඳින්න? නෑ. ස්පර්ශයක් සිද්ධ වෙන්න ඕනේ. සීත උෂ්ණ. ස්පර්ශයක් සිද්ධ වුණොත් කයෙන් විඳින්න පුළුවන්. මනසට ආරමුණක් ස්පර්ශ වුණොත් විතරක් මනසින් විඳින්න පුළුවන්. එහෙනම් ස්පර්ශය නෙමෙයිද ප්‍රත්‍ය වේදනාවට? වෙන ධර්මතාවයක් තියෙනවද? මහණෙනි වේදනාවත් ප්‍රත්‍යෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ නැහැ කිව්වා. හරිද එතකොට? මහණෙනි වේදනාවට ප්‍රත්‍ය ස්පර්ශයයි.
මේ වෙනස් කරන්න පුළුවන්. පුළුවන් වෙනස් කරන්න කාටද? කාටවත් වෙනස් කරන්න බෑ මේක. පරම සත්‍ය මේ දේශනා හේතුඵල ප්‍රත්‍යයෙන් උපදින ආකාරය. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන් පෙන්වන්නේ. එකයි සියල්ල හේතු ප්‍රත්‍යයෙන් කියලා කිව්වේ. නිවන හැර අනික සියලුම දේවල් හේතු ප්‍රත්‍යයෙන්. මහණෙනි ස්පර්ශය ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. මහණෙනි ස්පර්ශයට ප්‍රත්‍ය ආයතනයි. ආයතන 6යි. ඇස නැත්තම් කන නැත්තම් නාසය නැත්තම් දිව නැත්තම් ශරීරය නැත්තම් මනස නැත්තම් ස්පර්ශය පෙන්වන්න බෑ. හා ස්පර්ශය තියෙයිද? එන සලආයතනමද ස්පර්ශයට ප්‍රත්‍ය. මහණෙනි ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ මම. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. මහණෙනි ආයතන ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියනවා. ආයතන වල උපකාරයෙන් උපන් ධර්මයක්. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. නාම රූප දෙක ආයතනට ප්‍රත්‍යය. ආයතන වලට ප්‍රත්‍යය. හොඳයි නාම රූප දෙක හටගත්තේ නැත්නම් මවගේ ගර්භාෂයේ යුක්තාණුවේ ආයතන හය පාල කරයිද? කලල්ලේ අබුද අවස්ථාව පේශී අවස්ථාව ඝණය ඉතින් වැඩෙනවා. වැඩිම තුල ආයතන හයක් පහළ වෙනවද නැද්ද? වැඩිම පටන් ගත්තේ මොකේද? නාම රූප දෙකේ. දැන් එන නාම රූපද ප්‍රත්‍ය ආයතන වලට. නාම රූප මහණෙනි ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. මහණෙනි නාම රූපත් ප්‍රත්‍ය සහිතයි කියලා කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. නාම රූපත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. උපකාරයෙන් උපන් ධර්මයක්. මොකක්ද උපකාරය? විඥාන පත්‍ය නාම රූප. ප්‍රතිසන්දි විඥාණය. තොර ප්‍රතිසන්දි විඥාණය බැස්සේ නැත්තම් අර කලලයට සම්බන්ධ වුණේ නැත්තම් ස්පර්ශ වුණේ නැත්තම් අර යුක්තාණුවට කලලයක් හටගන්නේ නැහැ. මහණෙනි නාම රූප වලට ප්‍රත්‍ය විඥානය ප්‍රතිසන්දි විඥානය. දර ප්‍රතිසන්දි විඥානය නැත්තම් අරක වැඩි කවදාවත් ඇත්තෙන්නේ. දරුවෙක් පිළිසිඳ ගැනීමන්නේ. තුන් කරුණ එකතුවයි දරුවෙක්. තුන් කරුණ එකතුවයි. මව ඍතු වීමෙන් පිළිසිඳ වෙන්න ඕනේ. මව්පියස් දෙන්නගේ සම්බන්ධයක් ඕනේ. චිත වෙච්ච සත්‍යයේ විඥාණය දැස ගන්න ඕනේ. යුක්තාණුවට. කරුණු දෙකක් සම්බන්ධ වුණ දරුවෙක් හැදෙනවද? එන විඥාණයමද ප්‍රත්‍ය නාම රූප වලට. ඉතින් දැන් ධර්මයේ තේරෙන හොඳට. තව ටික දවසේ මටත් බණ කියන්නේ. මටත් අහගත්ත හැකි බණ තව. දැන් තේරෙන හොඳට. පැහැදිලිද නැද්ද? මානෙන විඥානය ප්‍රත්‍ය සහිතයි කියන ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. ඒකත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ප්‍රතිසන්දි විඥානය. උපකාරයෙන් උපන් ධර්මයක්. මානෙනි ප්‍රතිසන්දි විඥානයට ප්‍රත්‍ය සංස්කාරයි. සංස්කාර කිවි පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිත්‍යභි සංකාර. ඒ ධර්මතාවයන් නෙමෙයිද ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානයට බහින්න අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කාම භව රූප භව අරූප භව කියන මේ යම් භවයකට බහින්න නම් කර්මයක් ඕනේ. කර්මයක එල්ලිච්ච මනසයි බහින්නේ. තිරිසන් ලෝකයක උපදින්න නම් හේතු වෙන නම් කර්මය කලේ අබහින්නේ තිරිසන් ලෝකෙ. මනුස්ස ලෝකේ උපදින්න හේතු වෙන කර්මයක් කරලා ඒ ආරම්මණය නම් එල්ලුනේ ආයෙත් මනුස්ස ලෝකෙට. දිව්‍ය ලෝකේ උපදින්න හේතු වෙන කර්මයක් නම් අවසාන අවස්ථාවේ අරමුණු කලේ ආයන්නේ දිව්‍ය ලෝක. දෙකනේ. දැන් දිව්‍ය ලෝක යන්න ඕන නම් මම යන විදිය කියන්න. ඔය යන විදිය කියන්න අනිවාර්යයෙන්. බයෙන්ද යනවා. ඒ කොහොමද යන්නේ?
දැන් දවස් තුනක් තිස්සේ මේ භාවනා කරන්නේ. දැන් මේක සිතේ මකන්න බෑනේ. දැන් සිතේ හොඳට ඇඳිලානේ තියෙන්නේ. සටහන් වෙලානේ තියෙන්නේ. මේ අහපු ධර්මයන් එතකොට මේ ගත කළ දින තුන තුල ගත කරපු ජීවිතය පිළිබඳව ඒ කාටගත් කුසල සිතුවිලි පිළිබඳව දැන් සිතේ හොඳට සටහන්නේ අතුල් වෙලා. දැන් මරණයේ අවස්ථාවේ සිහි කරන්න බැරිද? එතකොට මේක කුසල ආරම්මණයක්ද අකුසල ආරම්මණයක්ද? ඔව්. ඒතර කුසල ආරම්මණයක්. එතකොට ඒකනේ අර පින්පොත කියලා එකක් අවසාන අවස්ථාවේ කියවන්නේ තිබි. දුටුගැමුණු රජුරට කියවන්නේ. පින්පොත කියලා එකක් ඒ කාලේ ආය හැදුවා නේ. එතකොට ඇයි ඒ හැදුවේ? ආයෙක මතක් කරලා දීලා සුගතියක යවන්නේ. දැන් එතකොට මේක අරමුණු කරන්න පුළුවන් නේ? පුළුවන්. ඒක යන තැන තමයි තීරණය කරගන්න. කොහෙද යන්නේ? චාතුර් මහරජිකේ ඒකේ ඉන්න 4 දෙනෙක්. වෛශ්‍රවණ දුසරාෂ්ට විරෝධ දැන් ඒගොල්ලන්ගේ ආශ්‍රය හොඳ නැහැ එතනට යන්නේ. හැබැයි එතන සිත තියන්නේ. කල පින්කම සිහි කරන්න සිත එතන තියන්නේ. එහෙම නැත්නම් තාවතින් සිට යන්න ඕනේද? එතන සිත තියන්නේ. නන්දන උයන මතක් කරගන්නකො. අනිවාර්යෙන් මෙතනින් චුත වෙච්ච ගමන් නන්දන උයනේ. ඔව්. මෙතනින් චුත වෙනවත් එක්කම නන්දන උයනේ. පරසතු මල් මදාරා මල් කඩ ඉන්න පුළුවන්. හැබැයි මේ ආරම්භණය කුසල ආරම්භණය ගන්න ඕනේ අනිවාර්යෙන්. තේරෙනවද? එතකොට ආරම්භණයේ අවසාන අරමුණ තිබ්බා මේ සිද්ධ කරගත්ත කුසලය තුල සිත තිබ්බා තුසිතේ මේ තවතිසාවි. නැත්තම් සිල්මිනි සෑය සිහි කරා. අනිවාර්යෙන් එතන වැදගෙන ඉඳී මේව කරන්නේ. සිල්මිනි සෑය ඉස්සර. අනිවාර්යෙන් යනවා. එයි කර්මයයි සංකාරපච්ච විඥාන. සංස්කාරයයි ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය. එන විඥානේ බැස්ස එතන. යාමේ නම් ඕනේ එතනට යන්න පුළුවන්. සීකලා යාමේ. තුසිතේ යනවද? එතරම් හොඳයි. 57 කෝටි 60 ලක්ෂයක් තියෙන මිනිස් වර්ෂවලින් මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉන්නවා, විහාර මහදේවී ඉන්නවා, කාවන්තිස්ස රජුරෝ ඉන්නවා, දුටුගැමුණු රජුරෝ ඉන්නවා. ගිහිල්ලා කතා කරලා අහන්න රුවන්වැලි සෑය හැදුවේ ඔබතුමාද කියලා. කියයි එතකොට. අද පුරුදු ඔක්කොම ඉදී කියයි. ඒ ඉන්නවා. තේරෙනවද? සද්දායිස රජුරෝ ඉන්නවා. සියලු දෙනා ඉන්නවා ඒ. එතකොට එතන සිත තිබ්බා. කලපින්කම සීගලා. මේ යන්න ඕනේ නම් මම මේ කියන්නේ එහෙ යන්න ඕන. හැබැයි එතන නිවනක් සෝවාන් වෙලා ගියොත් නම් ගැටලුවක් නැහැ. මොකද මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෙහෙ යනවානේ. පොරාවිල්ලා ධර්ම දේශනා කරනකොට උඩින් ඉඳන් බණ හතේ. තේරෙනවද? උඩින් ඉඳන් අහගෙන සෝවාන් වෙලා ගියොත් ඉතුරු ටික එහෙන් කරගත්තා. ඔව්. ඒකයි අර මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මගපල ලැබුපු අය තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට ඉහළ හිටියේ. එතකොට මනුස්ස ලෝකයෙන් එක්කෙනෙක් විතරයි මගපල ලැබුවේ. හවුද? කොණ්ඩඤ්ඤ. එයා විතරනේ මගපල ලැබුවේ. ප්‍රථම ධර්ම දේශනාවේදී ධම්මචක්කපවත්තන සූත්‍රයේ. හැබැයි 18 කෝටියක් නිවන් දැක්කා කියන්නේ. ඒතර කවුද අනිත් අය? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සෝවාන් සකෘදාගාමී වෙච්චයි. සෝවාන් වෙලා සකෘදාගාමී වෙච්චයි තමයි හිටියේ. ඒගොල්ලෝ ඇහුවා බණ. ඒගොල්ලෝ නිවන් දැක්කා. තේරෙනවද? එහෙම යනවද? කැමතිද එහෙම යන්න? දැන් යන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙලා යන්න. සෝවාන් වෙනවා කියන්නේ මේ හේතු ප්‍රත්‍යයට අනුව මේ සිදුවීම දකින්න ඕනේ. දැන් මේ ප්‍රත්‍යයට අනුව නෙමෙයිද මේ සිදුවීම තියෙන්නේ? නිවැරදිද? ඒ තමයි චුල්ලසෝතාපන්නයි කියන්නේ. හේතු ප්‍රත්‍ය දකින්න නිවැරදිව. මානෙනි සංස්කාරයත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් ප්‍රත්‍ය සහිතයි කියනවා ප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. සංස්කාරයන්ට ප්‍රත්‍ය අවිද්‍යාවයි. අවිද්‍යාවයි. දැන් හරිද එතකොට? එතකොට දැන් අවිද්‍යාවට ප්‍රත්‍ය දැන් ආවනේ අතනට දැන් මුලට. ତර ආශ්‍රව ශේඥානයක් වෙනවා නම් ඒ ආශ්‍රව ශේඥානය සියලු ආශ්‍රවයන් ඡේ වුණා බව Taman දැනගත්තා නම් ඒක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්.
එතකොට ඒ කියන්නේ අරහත් ඵල ඥානය. ආශ්‍රවශේ වුණා කියලා දැනෙන. ඒතර අරහත් ඵල ඥානය උපදවාගත්ත පුජ්‍යලට අවිද්‍යාව තියනවද? එහෙනම් අවිද්‍යාව අවසන්ද? අවිජ්ජා යත්තේ වශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා ඒක ප්‍රසන්න විඥානයක් නැහැ. විඥාන නිරෝධා නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා දුක අවසන්ද? දුක අවසන්. ඒතර දුකෙන් නිදහස්. එහෙනම් ප්‍රත්‍යයෙන් උපන් ධර්මය ඉතින් ප්‍රත්‍ය අයින් කරන්නකො. හේතු අයින් කරන්න. ප්‍රත්‍ය කියන්නේ හේතුවයි. උපකාර කරන ධර්මයේ ප්‍රත්‍යයයි. එහෙනම් ලස්සන උපමාවක් කිව්වා ඒකට බුදුරජාණන් වහන්සේ. මහණෙනි කඳු මුදුනට වහින වැස්ස පුංචි වලවල් පුරවනවා. ඒ පුංචි වලවල් ලොකු වලවල් පුරවනවා. ඒ ලොකු වලවල් මහා වැව් පුරවනවා. ඒ වැව් මහා ගංගාවල් පුරවනවා. ඒ ගංගාවල් මහා සමුද්‍රය පුරවනවා. තේරෙනවද? අන්න ඒ වගේ තමයි අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. සංස්කාරය විඥාණයට ප්‍රත්‍යයයි. විඥාණය නාම රූපයන්ට ප්‍රත්‍යයයි. නාම රූප සලආයතන වලට ප්‍රත්‍යයයි. සලආයතන ස්පර්ශයට ප්‍රත්‍යයයි. ස්පර්ශය වේදනාවට ප්‍රත්‍යයයි. වේදනාව තෘෂ්ණාවට ප්‍රත්‍යයයි. තෘෂ්ණාව උපාදානයට ප්‍රත්‍යයයි. උපාදානය භවයට ප්‍රත්‍යයයි. භවය ජාතියට ප්‍රත්‍යයයි. ජාතිය දුකට ප්‍රත්‍යයයි. ජාතිය දුකට ප්‍රත්‍යයයි. දැන් පෙන්වන්නේ. දැන් එහෙනම් ආශ්‍රක්ෂර ඥානෙ. සියලු ආශ්‍රවයන් ෂේ වූ බව Taman දැනගන්නවද නැද්ද? දැක ගන්නවද නැද්ද? ඒක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒකට ප්‍රත්‍යය මොකක්ද? විමුක්තියයි. විමුක්තිය කියන්නේ සියල්ලෙන් නිදහස් කියන එක. දැන් ඒතකොට කවද්ද සියල්ලෙන් නිදහස් වෙන්නේ? දැන් අද පුළුවන් වුණා. අද බැරිද? අද බැරි නම් ඉතින් හෙටත් බෑ තමයි. විමුක්තිය තමයි නිදහස කියන්නේ විමුක්තියයි. විමුක්තිය කියන්නේ නිදහස්. සියලු කෙලෙස් වලින් නිදහස්. එතන කෙලෙස් නැහැ. එතකොට ඒකත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. විමුක්තියට ප්‍රත්‍යය විරාගය. නොඇලෙන සිත. ඇලෙන සිතට නිදහසක් තියෙනවද? සිත යම් තැනක ඇලුනොත් නිදහසක් තියෙනවද? නැහැ. එහෙනම් නොඇලෙන සිත නේද විමුක්තිය කියන්නේ. නිදහස කියන්නේ. ඒතර නිදහස් වුණා කියලා දැනගත්තා නම් ඒක අරහත් ඵල ඥානයයි. සියලු ආශ්‍රවයන් ෂේ කියලා. ඒ ඥානය ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒතර විරාගය ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒකට ප්‍රත්‍ය නිබ්බිදා. කලකිරීම. කලකිරීම ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. අස්තවත ඥාන දර්ශන. ඒක ප්‍රත්‍යයෙන් උපකාරයෙන් උපන් ධර්මයක්. සමාධියයි. දැන් එනම එකින් එකට ප්‍රත්‍යද? එතකොට මේ එකම ධර්මයක්වත් ඉපදීමේ අදහසක් තියෙනවද? කවුරු හරි උපදවනවද? කෙනෙක් උපදවනවද කවුරු හරි? නෑ. හැබැයි ඉදිරිපස ධර්මයට කලින් තියෙන ධර්මයේ ප්‍රත්‍යද නැද්ද? ඒකයි කියන්නේ උපාදානයට ඉපදීමේ අදහසක් නැහැ. තණ්හාව උපාදානය උපදවන්නෙත් නැහැ. තණ්හාව නිසා උපාදානය වෙනවා කියලා උපාදානය දන්නෙත් නැහැ. හැබැයි තණ්හාව හැර උපාදානයට වෙන ධර්මතාවයකුත් නැහැ. ප්‍රත්‍යයයි. ඒතකොට ප්‍රත්‍ය කොච්චර කෙටි කාලයෙන්ද? තණ්හාවට ආශික චිත්තක්ෂණයයි. උපාදානය කියන්නේ සිතේ ඇති වෙන්නේ කාම උපාදාන,
භව උපාදාන, ditthi උපාදාන, අන්තවද උපාදාන. ඒ සියලු උපාදානයන් හටගන්නේ සිටේ. සිටේ ආශික චිත්තක්ෂණය. එතකොට චිත්තක්ෂණය තුළ ඇතිව නැති වෙන තෘෂ්ණාව නැමැති ධර්මතාවය හැබැයි චිත්තක්ෂණය තුළ ඇතිව නැති වෙන්නේ උපාදානයට ප්‍රත්‍ය වෙලා. තණ්හා උපදවන්නේ. හැබැයි ප්‍රත්‍ය. හැබැයි උපාදානයට ඉන්න බෑ, ලගින්න මේක මොහොතක්වත් ලගින්න බෑ. ඇයි? ඒක චිත්තක්ෂණයක් ධර්මතාවය. ඒක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙන ධර්මතාවය. හැබැයි චිත්තක්ෂණයට කර්මයක් හදනවා. ඒ චිත්තක්ෂණයට කර්මයක් හදලා ඉවරයි. කර්මයට ප්‍රත්‍යයයි. උපාදාන පත්‍ය භව කියන තැන කර්ම භවනේ. කර්ම කියන්නේ සිත්තේ ඇති වෙන ස්වභාවයක්. එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයේ උප්පත්ති භවයක් හැදුවා. එක චිත්තක්ෂණය යන්නේ උප්පත්ති භවයට. සංස්කාර ප්‍රත්‍යයයි ප්‍රසන්න විඥාණයට. ඒතර සංස්කාර කියන්නේ නාම ධර්මයක්. සිතේ ගොඩ නැගෙන්නේ. කුසල සංස්කාර, කුසල සංස්කාර. ඒතර සිතේ ගොඩ නැගෙන්නේ. ඒතර එක චිත්තක්ෂණය. එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙන. ප්‍රසන්න විඥාණයට ප්‍රත්‍යයයි. එක චිත්තක්ෂණයෙන් ප්‍රත්‍ය වෙන්නේ. එතකොට දැන් කවුද කර්ම කරන්නේ? කර්ම කරන කෙනෙක් ඉන්නවා. ඒකයි කියන්නේ තමන්ගේම වරදවාගත්ත සිතුවිලි නේද මේ රූප ධර්මයන් නිර්මාණය කළේ. මේ අධ්‍යාත්මයේ තියෙන සියලුම සතර පහ ධාතුන්ට අයිති කියන සියලුම රූප ධර්මයන් නිර්මාණය කළේ තමන්ගේම සිතුවිලි විසින් නෙමෙයිද? එන දිව්‍ය ලෝකයේ අර ඊ타ත්ම මනරම් දර්ශනීය රන් රිදී මුතු මැණික් වලින් පිරිච්ච ආභරණ වලින් පිරිච්ච ශරීරයක් නිර්මාණය කළේ තමන්ගේම සිතුවිලිද? අර හරහට යන සත්‍යයක් නිර්මාණය කළේ. බඩගාගෙන යන සත්‍යය නිර්මාණය කළේ කවුද? තමන්ගේ සිතුවිලි. නිරේ නිරිසතෙක් අවීචි මහ නිරයටපත් කළේ තමන්ගේම සිතුවිලි. අය තමයි සංස්කාර. හැබැයි චිත්තක්ෂණයයි. එහෙනම් අවීචයට යන්නේ එක චිත්තක්ෂණය. මෙතන චුත වෙනත් එක්කම අවීචි. තේරෙනවද? එතකොට මනෝකායක් තියනවාද? ගන්ධබ්බ අවස්ථාවක් තියනවාද? හා? මෙතන චුත වෙනවත් එක්කම භවයේ ඊගා භවයේ සකස් වෙලා හැදිලා පහළ වෙලා ඉවචනේ පහළ වෙලා මනෝකායක් ගන්ධබ්බ අවස්ථාවක් අන්තරා භවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. ඒකට කියන්නේ ditthi. අන්තරා භවයක් කියලා ගන්නව නම් යම්කිසි කෙනෙක් භව හතරක් වෙනවා. භව හතරක් වෙනවා එහෙනම්. ඒ අන්තරා භව බුදුරජාණන් වහන්සේ භව කීයක් දේශනා කළා තියෙනවද? 9ක් දේශනා කළා. භව 9ක් දේශනා කළා. ඒකවෝකාර භව, චතුෝකාර භව, පංචවෝකාර භව. සංඤී භව, අසංඤී භව, නේව සංඤී, ඥා සංඤී භව. කාම භව, රූප භව, අරූප භව. හැබැයි ඒ 9ම භව තුන තුල තියෙනවා. තේරෙනවද? සංඤී භව සංඥාවක් තියෙන භවයි. අසංඤී සංඥාවක් නැහැ. ඒ ඇවිල්ලා අර අසංඤ තලේ. නේව සංඤී, ඥා සංඥාවක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ. ඒකවෝකාර භව අසංඤ තලය. චතුෝකාර භව අරූපාවචර ධ්‍යාන, අරූපාවචර බ්‍රහ්ම ලෝක. ඒ චතුෝකාර භව. අනිත් සියල්ල පංචවෝකාර භව. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම තියෙනවා. අන්න ත්‍රිකෝකාර භව, චතුෝකාර භව, පංචවෝකාර භව. තර සංඤී භව, අසංඤී භව, නේව සංඤී, ඥා සංඤී භව. කාම භව, රූප භව, අරූප භව. දැන් ඊට වඩා භවයක් දේශනා කළා තියෙනවා. ඒකයි මම කියතොර කාම භව, රූප භව, අරූප භව කියන එකට එනං අන්තරා භවයක් දාන්න වෙනවා. එතකොට භව හතරයි. භව හතරක් තියෙනවද? ඔව්. භව හතරක් නැහැ. අන්තරා භවයක් නැහැ කියන්නේ ඒකයි. මේම ගිහිල්ලා බහින එකක් නැහැ.
ඔය දාසත සැරිසරනවා කියන්නේ ඕක අමූලික බොරු. ධර්මය නොදන්න පුච්චල තමයි කියන්නේ. ප්‍රේත ආත්ම භවය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහෙන්ම යුක්තයි. ප්‍රේත ආත්ම භවය මේ වායුව හා සමාන නිසා අපට පේන්නේ. එයාලගේ ශරීරය මේ වාතය හා සමානයි. ඒ නිසා අපට පේන්නේ. අදෘශ්‍යමානයි කියන්නේ ඒකයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම තියෙනවා. තොර තිරිසන් ලෝකේ නම් පැහැදිලිවම තියෙනවා. මනුස්ස ලෝකේ පැහැදිලිවම පේනවා. දිව්‍ය ලෝකේ පහම තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අපෝ තියෙනවා. ඒතකොට නැති දිව්‍ය ලෝකවල ජරාවයි ව්‍යාධියයි නේ. දිව්‍ය ලෝකවල ඒක නෑ. ජරාවයි ව්‍යාධියයි. දැන් ඒතකොට එහෙ යනවාද මොකද කරන්නේ? අර දැන් තුසිතේ යහපැත්තෙන් තියෙන නිර්මාණ රති. ඔයකේ 230 කෝටි 40 ලක්ෂයක් තියෙන මිනිස් වර්ෂ වල. දැන් එතන සිත තියන්න මේ කුසලයේ අරමුණු කරන්න එහෙ යනවා. හැබැයි නිකන් යන්න එපා. ආයෙ එන්න වෙනවා. සෝවාන් වෙලා ගියොත් එහෙ ඉඳන් බණ ටික හතයි ඉතුරු ටික. මොකද සෝවාන් වෙච්ච පුජ්‍යලයා හොයන්නේ සකෘදාගාමි වෙන්නනේ. එයා කාමයන් හොයන්නේ නැහැ නීගාවට. එයා කාමයන් ප්‍රාර්ථනා කරන්නේ. එයා චුල්ල සෝතාපන්නයි. සෝවාන් වෙලා ඉන්නේ. එයා මගපල ලැබලා ඉන්නේ. ඒතර එයා ඊගාවට හොයන්නේ සකෘදාගාමි වෙන්නේ කොහොමද කියලා. තේරෙනවද? ඔව්. ඒතර සකෘදාගාමි වෙලා නම් එයා හොයන්නේ අනාගාමි වෙන්නේ කොහොමද කියලා. එයා ආයි පහළට එන්නේ නැහැ. එයා යන්න හදන්නේ එතනින් ඉහළට. ඒතර ඒක තමයි කිව්වේ සෝවාන් වෙලා හෝ සකෘදාගාමි වෙලා ගියොත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ බරණැස ඉසිපතනේ මිගදායේ මේ විදිහටම ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනවා. ඒකට මම කියවනේ කාලේනේ 57 කෝටි 97434 තියෙන 15 වෙන්නේ. එතන ඉඳලා අවුරුදු කීයක් ගත කළා බුදු වෙයිද දන්නේ. හැබැයි දේශනා කරනවා. දේශනා කරන ධම්මචක්කප්පවත්තන සූත්‍රයමයි. චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. එතකොට ඒක උඩ ඉඳන් අහන්න පුළුවන්. තේරෙනවද? එහෙම අහනවද? එහෙම හොඳයි. ඈ? දරියොත් ඒක තමයි මෙතනින් හදාගෙන යන්නේ. එහෙනම් දැන් මේ හේතු ප්‍රත්‍ය දැන් මෙච්චර වෙලා කතා කළා පැයකමාරකට වැඩි කාලයක් අපි දැන් කතා කළා හේතු ප්‍රත්‍ය දැන් මේක අයින් කරන්න ධර්මතාවයක් තියෙනවද? සත්‍යද මේ ධර්මතාවය? ඒ සහතිකය තමයි සෝවාන් කියන්නේ. ඕක දැනගන්න දැක ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරන්නේ මහණෙනි දන්න පුච්චලයාට දකින්න පුච්චලයාට මං ආශ්‍රව සේකිරීම කියනවා. නොදන්න පුච්චලයාට නොදකින්න පුච්චලයාට මං ආශ්‍රව සේකිරීමක් කියන්නේ. එහෙනම් දැනගන්න විතරක් නෙමෙයි ඕනේ අන්න දැක ගන්න අවිද්‍යාව නැමැති නාම ධර්මයේ සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා දැක ගන්න. සංස්කාර කියන නාම ධර්මයන් ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා දැනගන්න දැක ගන්න. ඒකම මේද ප්‍රත්‍ය? ඒතර ප්‍රතිසන්දි විඥාණයම නෙමෙයිද නාම රූප වලට ප්‍රත්‍ය? එන එක දකින්න. මම ප්‍රතිසන්දි විඥානයක් අරගෙන මේ කලලයට මේ යුක්තාණුවට සම්බන්ධ වෙච්ච නිසා නේද මම මේ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ. එතකොට එහෙනම් මේ විශ්වයේ නානිකෝ සියලුම දැනත් ඒ විදිහට දැවිලා තියෙන්නේ මිනිස්සු වශයෙන් ගත්තොත්. දැන් ඒතර මගේ කවුද ඒක? මගේ කවුද එතකොට? මේ සත්ත්ව ප්‍රජාව මේ සියලුම සත්ත්ව ප්‍රජාව මේ දේශනා කර මෙච්චර වෙලා දේශනා කරපු මේ ප්‍රත්‍යයට අනුව නෙමෙයිද ආවේ? යන්නේ ප්‍රත්‍යයට අනුව නෙමෙයිද? එහෙනම් ජාතිය දුකට ප්‍රත්‍යයයිද? එහෙනම් දුක නැති කරන්න නම් මොකද නැති කරන්න ඕනේ? ජාතිය කරන්න ඕනේ. මට පුළුවන් ද දුවගේ පුතාගේ මොනුපුරාගේ මිනිබිරියගේ දුක නැති කරන්න? ආ බෑනේ. කවුද ඒක කරගන්න? මේ ධර්මය දැකලා දැනගෙන දැකගෙන නෙමෙයි ඉවත් කරන්න ඕනේ. කියලා දෙන්න දරුවන්ට.
ඒ තමයි දරුවන්ට දෙන්න තියෙන ලොකුම දෑවැද්ද. දෑවැද්ද හදනවා. ඔව්. දරුවා ක්‍රමක්‍රමයෙන් ලොකු වෙනකොට පොඩ එනකොට දෑවැද්දක් හදන්න ඕනේ. දැන් ඉතින් මේ කව දෙන්න පිටට කාට හරි. දැන් හදන්න ඕනේ බඩු මුට්ටු ටිකක් හදනවා. ඊඩම් කෑල්ලකුත් ගන්නවා. ගේ කෑල්ලකුත් හදනවා. ඉතින් සල්ලි තියනවනේ වාහනයකුත් අරන් දෙනවා. තවත් තියනවනේ ව්‍යාපාරයකුත් දාලා දෙනවා. ඔකද දෑවැද්ද? ඊට වඩා වටින්නේ නැද්ද මේ සංසාර දුක මිදෙව්වොත්? මේ සංසාර දුකෙන් දැන් අර දරුවට තව තණ්හාව ටික වැඩි කරලා දෙනවා. දෑවැද්ද ටික හොඳට බරට දීලා ලොකුවට දීලා අනිත් අයට පේන්නත් එක්ක ගිහින් බාලා ගොඩ බාලා ලොරිය එක හරි කන්ටේනර් එක හරි ගිහිල්ලා බානවා. පහවදා යනකොට. නැත්නම් දැන් මොනවද හදලා දුන්නේ? තණ්හාව හදලා දුන්නා තව ටික. ඒකට තණ්හාව හැදුවා නම් යාට තව දුක් ටිකක් උරුම කරලා දුන්නා නැද්ද? දුකෙන් නිදහස් කරාද? ඒක තමයි කියන්නේ. අනිවාර්යයෙන්. ධර්ම මාර්ගය කියලා දෙන්න. මේ මාර්ගය කියලා දෙන්න. දුකින් මිදීමේ මාර්ගය කියලා දෙන්න. දුකින් නිදහස් වෙන මඟ කියන්න. උච්චලයක් නැහැ, සත්‍යයක් නැහැ, කෙනෙක් නැහැ. හේතු ප්‍රත්‍යෝපන්න. මේ සියල්ල ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒ ප්‍රත්‍යයෙන් හටගන්න තැන තියෙන දුක. ඒතර ජාතිය නෙමෙයිද දුක? ඒතර දැන් ජාතියටමද උදව් කරන්නේ? එහෙනම් ජාතියෙන් නිදහස් වෙන්න උදව් කරනවද දරුවට? මොකද්ද වටින්නේ? ආයෙක තමයි රාහුල එක්කන් ගිහිල්ලා දුන්නේ. දෑවැද්ද ඉල්ලන්න ගිහිල්ලා. ඒ යසෝදරා කිව්වනේ අන්න වගේ තාත්තා යනවා ගිහින් දෑවැද්ද ඉල්ලන් ඉන්න කිව්වා. ඒතකොට ලියලා තිබෙන්නේ නැහැ මේ මොනවක්. දැන් මිනිස්සු ගියාට මේ ලිව්ව කරේ මොනවක් නැහැ බාර දුන්නේ නැහැ. දැන් බාර දෙන්න බෑ තාත්තා පුතාට. දැන් කිව්වා ගිහිල්ලා. ඉතින් දැන් මොකද්ද කරේ? යන් දෑවැද්ද දෙන්න යන් කිව්වා. දැන් එකක් ගිහලා හරි පුතා හඳුරන එක මම මහාන කරන්න කිව්වා. දෑවැද්ද හම්බුණාද? දැන් වටිනාම දෑවැද්ද නෙමෙයිද හම්බුනේ? අවුරුදු 4 රහත්. දැන් වටිනාම එතකොට අර රම්‍ය සුරම්‍ය සුබ කර කිඹුල්වත් නුවර රාජධානිය. ඒකද වටින්නේ? අරිහත්ත්වයේද වටින්නේ? දැන් එහෙනම් දරුවන්ට මොනවද දෙන්නේ? මම දන්නේ තවට එකතු කරලා දෙන්නේ. කමන්නේ ඒක දෙන්න. හැබැයි මේ මග කියන්නේ. මේ පාර පෙන්වන්නේ. මිට වඩා නිවැරදි මගක් නැහැ දුකෙන් නිදහස් වෙන්න. ඒතකොට දුකෙන් නිදහස් වෙන්නේ පුච්චලයකුත් නෙමෙයි. මේ ක්‍රියාවක් නවත්තන්නේ. මේ සිදුවෙන ක්‍රියාවලියක් මේ නවත්තන්නේ. ඒ ක්‍රියාවලිය තුළ තියෙන දුක. ඒකයි ජාතිය දුකට ප්‍රත්‍යය කියලා පෙන්වන්නේ. දුකට ප්‍රත්‍ය ජාතියයි. දුක හේතු වෙන්නේ ජාතිය හේතු වෙන්නේ දුකට. එහෙනම් ජාතියක් නැත්තම් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ ඔක්කොම නිදහස්ද? පැහැදිලිද? දැන් ධර්ම දේශනාව අවසන් කරනවා. දැන් හේතු ප්‍රත්‍ය නෙවෙයිද? දැන් එක ධර්මතාවයක් අයින් කරන්නේ. ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව. එතකොට අවිජ්ජාශ්‍රව ඉවරයි. සියලු ආශ්‍රවයන් ශේ කිරීමේ ඥානය අරහත් ඵල ඥානයයි. අරහත් ඵලයයි. එතකොට අරහත් ඵලය එතකොට ආයතනට ආවේ කොහොමද කියලා දන්නවා. මේ ප්‍රත්‍යයෙන් ආවේ කියලා දන්නවා. ඒක හේතු ප්‍රත්‍යය. ප්‍රත්‍යයෙන් නෙමෙයි ආවේ. අරහත් ඵල ඥානයට හේතුව විමුක්තියයි. දැක්ක විමුක්තිය. විමුක්තියට හේතුව දැක්ක විරාගයයි කියලා. විරාගයට හේතුව දැක්ක නිබ්බිදාවයි කියලා. නිබ්බිදාවට හේතුව දැක්ක යථාභූත ඥාන දර්ශනයයි කියලා. යථාභූත ඥාන දර්ශනයට ප්‍රත්‍ය දැක්ක සමාධියයි කියලා. සමාධියට ප්‍රත්‍ය දැක්ක සැපයයි කියලා. සැපයට ප්‍රත්‍ය දැක්ක පස්සද්ධියයි කියලා. පස්සද්ධියට ප්‍රත්‍ය දැක්ක ප්‍රීතියයි කියලා. ප්‍රීතියට ප්‍රත්‍ය දැක්ක ප්‍රමෝදයයි කියලා. ප්‍රමෝදයට ප්‍රත්‍ය දැක්ක සද්ධාවයි කියලා. සද්ධාවට ප්‍රත්‍ය දැක්ක දුකයි කියන එක තේරුම් අරගන්න තිබ්බා. දුකට ප්‍රත්‍ය දැක්ක ශාන්තියයි. ජාතියට ප්‍රත්‍ය දැක්ක භවයයි. භවයට ප්‍රත්‍ය දැක්ක උපාදානයයි. උපාදානයට ප්‍රත්‍ය දැක්ක
තෘෂ්ණාවයි. ඇලෙන තරයි තදින් ගන්නෙ. නැද්ද? එතකොට තෘෂ්ණාවට ප්‍රත්‍ය දැක්ක විඳිනවා. විඳීමම හොයනවා. ඒතර තෘෂ්ණාවට ප්‍රත්‍ය දැක්කා. විඳීමට ප්‍රත්‍ය දැක්කා. ස්පර්ශයයි. ස්පර්ශයට ප්‍රත්‍ය දැක්කා. ආයතනයි. ආයතන වලට ප්‍රත්‍ය දැක්කා. නාම රූපයි. නාම රූප වලට ප්‍රත්‍ය දැක්කා. ප්‍රසන්දි විඥානයයි. ප්‍රසන්දි විඥාණයට ප්‍රත්‍ය දැක්කා. සංස්කාරයවත් කර්මයයි. සංස්කාර වලට ප්‍රත්‍ය දැක්කා. අවිද්‍යාවයි. අවිද්‍යාවට ප්‍රත්‍ය දැක්කා. ආශ්‍රවයි. සේකල ආශ්‍රව. එතකොට නිදහස්ද? දැන් එහෙනම් කවද්ද නිදහස් වෙන්නේ? දැන් ලබන මාසේ එන්න ඕනේ නැහැ අනිවාර්යෙන් ශ්‍රේෂ්ඨතම කමඨාන මේක අනිවාර්යෙන් ඕනේ. මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවන තාක්කල් චතුරාර්ය සත්‍ය දර්ශනය වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදයේ තුල තමයි තියෙන්නේ චතුරාර්ය සත්‍ය. දැන් පෙන්වන්නේ. දුකට හේතුව ජාතියයි. එහෙනම් දොර ජාතියට හේතුව භවයයි, භවයට හේතුව උපාදානයයි, උපාදානයට හේතුව තෘෂ්ණාවයි. ඒ සමුදාය සත්‍යයි. සමුදාය සත්‍යයි. දුක්ඛාරය සත්‍යයි. තෘෂ්ණාව වයින් කළොත් නිරෝධයි. දුක නිරෝධයි. ඒ තමයි නිවන. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයක්. ඒක නිදහස් වෙනවා. ආර්ය සත්‍යයක්. ඒකට මාර්ගය සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. පැහැදිලිද? ඔව්. පැහැදිලි ස්වාමීන් වහන්සේ. නන්ද පෙර මහත්තයා මේ කාලිංග මහත්තයලත් නෑ දැන් නන්ද පෙර මහත්තයන් තේරෙනවනේ. තේරෙනවා ස්වාමීන් වහන්සේ. තේරෙනවා ධර්මපරියාවල් අපි අහලා තියෙන ස්වාමීන් වහන්සේගෙන් ඉතින් අපි ඒක හරිම භාග්‍යයක් ස්වාමීන් වහන්සේ වගේ ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් මේ අපි ගිය භවයේ මේ පින් කරලා තියෙන ධර්මය අහලා මේ සසරින් නිවනට යන්න මේ මාර්ගයට වැටලා දැන් තේරුම් ගන්න කියලා තියෙන ඇත්තටම සිද්ධ වෙන කාරණේ. ඉතින් බොම් පින් ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ අතරසේ මීට කලිනුත් අපිට විෂයාකාර සක්කාය දිට්ඨිය ගැන කියලා දීලා තියෙනවා. පරිකරම මේ විෂයාකාර සක්කාය දිට්ඨියෙන් සිද්ධ වෙන දෙයක්. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපිට සිම්බියා පක් කියලා ඥාන හතරිනුත් මේ විදිහේම උපනිෂ සූත්‍රයට අනුවම තමයි ඒකේ දේශනා කරේ. ඉතින් ටික ටික පැහැදිලිව තේරුම් යාම යනවා. ඉතින් ස්වාමීන් වහන්සේට බොහොම පිං ඉතින් අනිත් කට්ටිය මේ ධර්මපරියාය නිවැරදිව මෙනෙහි කරනකොට අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන සිව්පිලිසිඹයපත් අනිවාර්යෙන් උපදිනවා. අර්ථය කියන්නේ ඵලය දන්න නුවණ. එහෙමයි සර්. ධම්ම කියන්නේ හේතුව දන්න නුවණ. ඒතොර මේ හේතුවෙන්මයි මේ ඵලය එක වෙනස් වෙන්නේ. මොකද සංස්කාරමයි විඥාණයට ප්‍රත්‍ය. එහෙමයි. එරෙනවද? එතකොට එහෙනම් ඒක අවිපරිත. ඒ කියන්නේ විපරීත කියන්නේ වෙනස් වෙනවා. අවිපරිත වෙනස් වෙන්නේ නැහැ. ඒ ධර්මතාවයෙන්මයි ඉදිරි ධර්මතාවය. ඒ තමයි දන්නා වුණවන නිරුත්‍ය දන්නා වුණවන හා ඒ සිත් තුන තුල එතන තියෙන සිත් තුනයි. ඒ සිත් තුන තුල නිවැරදිව පවතිනා වූ ඥානය පටිභාන පටිසම්භිද ඥාන. ඒක හේතුඵල නේද ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දැන් අද දේශනාවේ උපනිෂ සූත්‍රයෙන් තේරුම් කරලා දුන්නේ චතුරාර්ය සත්‍යම තමයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ හතර තමයි මේ පැහැදිලිව තේරුම් කරලා දුන්නේ. ඉතින් අනිත් අපේ ඉන්න කට්ටියට ප්‍රශ්න අහන්න තියෙනවා නම් ස්වාමීන් වහන්සේගෙන් අහන්න ප්‍රශ්න. ඔව් දැන් මේ ධර්ම දේශනාව සිද්ධ කරන අවස්ථාවේ දැන් දින 3ක භාවනා වැඩසටහනක් කරලා මේක අවසාන දවසේ දැන් මෙතන ඉස්සරහට තියෙන විශාල පිරිසක්. ඒ කට්ටියටත් අහන්න පුළුවන්. ඔය කට්ටියට ඕනනම් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ අහගෙන ඉන්න කට්ටියත් අහගෙන ඉන්නේ. ඒකට සම්බන්ධ වෙලා ඉන්න පිරිසක්. ඒ කට්ටියත් අහගෙන ඉන්නේ. ඔය කට්ටියට දැන් මගේ ඉස්සරහා වාඩිලා ඉන්න මෙතන ගොඩක් පිරිසක්. එහෙමයි ස්වාමීන්. ඔව්. ඉතින් මේගොල්ලන්ටත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් Zoom එකෙන් අහගෙන ඉන්න අයට ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම අහන්න පුළුවන්. නෑ ස්වාමීන්. තියෙනවද?
අවිනාශ දැන් පැය දෙකක විතර ධර්ම දේශනාවක් කරලා මොකක් මහන්සිත් ඇති අද භාවනා වැඩසටහනක් කරලා ඒක නිසා Zoom එකේ හරි මෙතන පිරිස ඉන්න කට්ටියගේ හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ත්වන් සරණයි. ඔව්. දැන් ඔය කටේට ප්‍රශ්නයක් තියෙනවද මොන හරි? ඔව්. 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 තව තියෙනවනේ ඒගොල්ලෝ කාමරාග පටිග අවසන් කළා නේද? මේ අහන ප්‍රශ්නය තමයි විසාකාව හා මේ අනේපිඩු සිටුතුමා චුල්ලසෝතාපන්නයි. ඒතර ඒගොල්ලන් සුගති වල ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට තව තියෙනවා. කාමරාග පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඒතර ඒවා චුල්ලසෝතාපන්න වෙලා ඉන්න නිසා එයාලට ගැටලුවක් නැහැ. එයාලා ආයි දුගති යන්නේ නැහැ. එයාලා ආයි ආවොත් එන්නේ මනුස්ස ලෝකෙට. එහෙම නැත්නම් එයා දිව්‍ය ලෝකවල ඉඳගෙනම ඊටු ටික කර්ණක සම්පූර්ණ කරගන්නවා. ඒක නිසා ඒගොල්ලන්ට ගැටලුවක් නෑ. හැබැයි තාම තණ්හාව තියෙනවා. තණ්හාව සේකල නෑ. රූප රාග. ඒතොර රූප රාගය කියන්නේ ඇලෙනවනේ. ඒතොර රූප රාග. රූපාවචර බ්‍රහ්ම ලෝක වලට ප්‍රිය කරන්න පුළුවන් ඒගොල්ලෝ. අරූප රාග. අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට ප්‍රිය කරන්න පුළුවන්. මානය. මානය තියෙනවා. ඔව්. මං රූප රාගේ නෙවෙයි මං අරූප රාගේ ඉන්නේ. එහෙම නැත්නම් අරූප තලයේ මං ඉන්නේ කියලා. මානෙ තියෙනවා. ඒතර රූප රාග අරූප රාග මාන උද්දච්ච. උද්දච්ච කියන්නේ පොඩක් සිත වික්ෂිප්ත වෙනවා එතන. එස්නේ වත් කියලා සංයෝජනනේ. අවිද්‍යාව. එතන අවිද්‍යාව තියෙනවා. හැබැයි ඒගොල්ලන් ඒවා නැති කර ගන්නවා. ඒ නැති කිරීම සඳහා තමයි ඒගොල්ලන් ඉදිරි කටයුතු කරන්නේ. ආයි මේ ඉන්ද්‍රියන් පිනවීම පිළිබඳව එහෙම එච්චර මේව එකක් නෑ. තෘෂ්ණාව දුර්වලයි. ඒතර කර්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සාම්පූර්ණයෙන්ම අවසන්. ඒතර මම කියවනේ ඊයේ පුච්චරේ අඳුන ගන්න තියෙන ඒ ඔක්කොම ඒගොල්ලෝ ගාව තියෙනවා. තේරෙනවා ආර්යකාන්ත ශීරයෙන් යුක්තයි. ඒතර දිට්ඨිගත සම්පයුක්ත සිත් ඒගොල්ලන්ට නැහැ. නිතරණය දන්නවා. ඒතර කාංකා විතරණ විසුද්ධිය ඒගොල්ලෝ සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේම අර ඥාන හතර උපදවලා තියෙනවා. එතකොට පටිච්චසමුප්පාදය තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තියෙනවා. මේ පටිච්චසමුප්පාදේ මේ හේතුඵල ඒගොල්ලෝ නිවැරදිව දැකලා තියෙනවා. දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තියෙනවා. ඒතකොට තව තියෙනවා හැබැයි ඉදිරියේදී ඒගොල්ලන්ට. එහෙනම් ඒ සියල්ල ඒගොල්ලෝ කරගෙන තියෙනවා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ ලබන සතියට නිබ්බේධික සූත්‍රය දේශනා කරන්න හැකියාව නිබ්බේධික සූත්‍රය. එහෙම අපේ ස්වාමීන් වහන්සේ. හරි බලන්න කාට් එක සාකච්ඡා කරලා මට කලින් දැනුම් දෙන්න. දැන් අද සූත්‍රය පැහැදිලි. දැන් දේශනා 62 එකක් තියෙනවා. දැන් මට නම් හිතෙනවා හොඳටම ඇති කියලා. ඈ 62ක් තියෙනවා ධර්ම දේශනා. දැන් මේ Zoom එකේ විතරක් නේ. ඔව් හැබැයි ඉතින් මේක තමන් ප්‍රායෝගිකව විසඳ ගන්න ඕනේ. ප්‍රායෝගිකව තමන් විසඳ ගන්න ඕනේ. එතන කිව්වේ දන්න තත්තාට හා දකින්න තනත්තාට අවශ්‍ය කිරීම කියන. ඒක අහලා දැනගෙන ඒක දැන ගැනීම. දැක ගැනීම තුළ සාතිකයි ප්‍රත්‍යක්ෂයි. ඒතර එතනට එන්න නම් දකින්න ඕනේ. දකින්න නම් නුවණින් විමසන්න ඕනේ. නුවණින් බලන්න තියෙන්නේ. ප්‍රඥාවෙන් බලන්න තියෙන්නේ. පැහැදිලිද? හරි අපි බලමු. පැහැදිලි ස්වාමීන් වහන්සේ. එහෙනම් නන්ද පෙර මහත්මයා අපි මේක අවසන් කරමු නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. 10ක් වගේ තියෙන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ඔය දැන් ඔබ වහන්සේ දේශනා කරපු සියල්ල පටිච්චසමුප්පාදය අපිට යම්කිසි භාවනාවකින් ඔය සියල්ලම වැටහිලා අවබෝධ කරගන්න ආනාපානසතියකින්වත් පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? එහෙනම් ඒක විදර්ශනාවට වඩලා ඒක සමතයක් නමුත් ඒක විදර්ශනාවට වඩලා මෙනෙහි කිරීමේ ඔය පටිච්චසමුප්පාදේ දැක ගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඔව් පුළුවන්. එතකොට දැන් ඔබ වහන්සේ දේශනා කළ පරිදි ওই විදිහට තෘෂ්ණාව උපදින්නේ දුක හටගන්නේ ප්‍රත්‍යයෙන්
ඒ සියල්ලම අපිට හොඳට කියනකොට වැටහෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් ඒක වහන්සේ දේශනා කරච්ච වැටහෙනවා. නමුත් මේක දකින්න කියනවනේ ස්වාමීන් වහන්සේ. දකින්න කියන්නේ දැන් කියනකොට දකින්නවා. අවබෝධ වෙනවා. නමුත් ඔක ප්‍රත්‍යක්ෂ වෙන්නේ ස්වාමීන් වහන්සේ යම් කිසි කර්මස්ථානයක යෙදෙනකොට දෙකින අහන්න කැමති ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඒක විදර්ශනා කමටහනක් නේ. ඔය හේතු ප්‍රත්‍යර්ශනයේම විදර්ශනා කමටහනක් ඔක. ඔක විශේෂ දර්ශනයක්. නිවැරදි දර්ශනයක්. හේතු ප්‍රත්‍ය. ඔක දකින්න ඕනේ. ඔය සුද්ධ විදර්ශනාව. අර උදේට දකින්න බෑ කියන්නේ ඔය එකම කොටසක් නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඉතින් ඔතනින්ද මම ඒකනේ කිව්ව චිත්තක්ෂණයයි කියලා. අවිද්‍යාවට ආශයක චිත්තක්ෂණයයිනේ. ඒක චිත්තක්ෂණය තුළ ඇතිව නැති වෙනමනේ. ඒතර උදේ වෑනේ තියෙන්නේ. උදේ වෑනේ තියෙන්නේ. එතකොට හටගෙන බිඳෙනමනේ. එතකොට හටගෙන බිඳෙන සනේ ප්‍රත්‍යයනේ අනිත් ඉදිරි ධර්මයට. ධර්මයට. ඔව් ඒතර එතනක් තියෙන උදේ වෑනේ. ඒ සංස්කාරයට රැඳෙන්න බෑනේ. ඒක සිතේ ස්වභාවයක්නේ. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවනේ. බින්දිනවා යා. හැබැයි ප්‍රසන්න විඥාණයට ප්‍රත්‍යයයි. තේරෙනවද? පැහැදිලිද කියන එක? පැහැදිලි ස්වාමීන් වහන්සේ කාට ප්‍රතිසන්දිය නිසානේ මේ දුක හටගත්තේ. ඔව් අනිවාර්යයෙන්. එතකොට දැන් ප්‍රසන්න විඥාණයට රැඳෙන්න බෑ. එයා ප්‍රතිසන්දිය අරන් දුන්න ශරණ්‍යය ඉවරයි. එයා නිරුද්ධයි. හැබැයි නාම රූප දෙකට ප්‍රත්‍යයයි නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්නවා. ඒක නිසා ඇදගෙන යනවා මේක. අන්න ඇදගෙන යනවා. නාම රූපයට චිත්තක්ෂණ 17ක් තියෙනවා නාමයට එක චිත්තක්ෂණයයි. නාම රූප දෙක 17ක් එකක් තුල ඇතිව නැති වෙනවා. එතන තියෙන උදේවැය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක හොඳට ප්‍රත්‍යක්ෂයි. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කරුණාවෙන් අනුකම්පාවෙන් කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. දැන් මේ ස්පර්ශ සිද්ධ වුණාම විඥානේ පහළ වෙන්නේ නම යමක් දැකපු ගමන්ම ඒක අර ශික්ෂණය කියප එක නිසා තමයි ඒක ඇති වෙන්නේ. එහෙමද ස්වාමීන් වහන්සේ? ඉස්සෙල්ලා සිද්ධ වෙන්නේ විඥානයට ගැනීමද ස්පර්ශයේද? ඉස්සෙල්ලා මට ගන්නේ ඒක වෙන් කරලා දකින්න පුළුවන් අර මං කලින් කිව්වා වගේ මේ කලින් කියලා දීලා තියෙනවා ස්පර්ශය වේදනාව හා විඥානය කියන ධර්මතා තුනෙන් එකක් හෝ දෙකක් ප්‍රකටව තමන්ට තේරෙනවා. ඒක තමයි මං කිව්වේ අර S2 වහගෙන ඉඳලා එකපාරට අරින්න. එතකොට විඥානයද හටගන්නේ ස්පර්ශයද හටගන්නේ වේදනාවද හටගන්නේ කියන එක තමන්ට අල්ලගන්න පුළුවන්. දැන් අසයි රූපයයි නිසා මේ ඔක්කොම එකට එක ක්ෂණේ ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. තේරෙනවද? ඒකට උදාහරණයක් කිව්වොත් දැන් හොද්දේ තියෙනවනේ ඔක්කොම රස. ලුණු රහක් තියෙනවා. ඇඹුල් රහක් තියෙනවා. කිරි රහක් තියෙනවා. මිරිස් රහක් තියෙනවා. දැන් ඔක්කොම තියෙනවනේ. එහෙමයි. තියනවද නැද්ද? තියෙනවා ස්වාමීන් වහන්සේ. පෙන්නන්නකො එහෙනම්. දියලා ඔක්කොම තියෙන්නේ. දැන් තියනවනම් පෙන්නන්න පුළුවන්. නිකන් පෙන්නන්නකො බලන්න. පෙන්නන්න බෑ නේද? බෑ. හැබැයි තියෙනවා. තියෙනවා. ඒක තමයි කියන්නේ. එහෙනම් වේදනාවක් තියෙනවා, ස්පර්ශයක් තියෙනවා, විඥානයක් තියෙනවා. තේරෙනවනේ? සංස්කාරයක් තියෙනවා. තියෙනවා. ඔව් එතකොට සූක්ෂම විහිමින් ඉස්සරේ බැලුවොත් දැන් අර දිවේ තිබ්බහම තේරෙනවනේ නේද? ඔක්කොම රස අල්ල ගන්න පුළුවන් දිවේ තිබ්බහම. ඔව් ඇඹුල් රස, ලුණු රස, කහට රස, මිරිස් රස ඔක්කොම. එහෙනම් ඒ වගේ තමයි. එතකොට දැන් S2 වහගෙන ඉඳලා එකපාරට ඇරිහම එක්ක ස්පර්ශයෙන් අහුවේ. එක්ක විඥාණයෙන් අහුවේ, එක්ක වේදනාවෙන් අහුවේ. එහෙම නැත්නම් දෙකක්ම අහුවෙන්න පුළුවන්. ඒතර බලන්නකො මොකක්ද ඉස්සෙල්ලා හටගන්නේ කියලා. සන්නයක් තුළ හට ගන්නවා. ඒක අල්ලගන්න ටිකක් අමාරුයි ස්වාමීන් වහන්සේ. මොකද දැකපු ගමන් විඥානේ පහළ වෙනවා. සනේ විඥානේ පහළ වෙනවා. ඒතකොට ස්පර්ශ සිද්ධ වෙලත් ඉවරයි. ඒකම හඳුනා ගන්නවා. ඒකම හඳුනා ගැනීමත් වෙනවා. ඒ චිත්තක්ෂණේ හඳුනා ගැනීමත් වෙනවා. ඒතර ඒකම සිත බලවතුත් වෙනවා.
ඒකම සංස්කාරත් කරනවා. ඒකම සංස්කාරත් හදනවා. අන්න ඒකනේ වැඩි ස්වාමීන් වහන්සේ. ඒකනේ නේද? ඒක තමයි අල්ලගන්න. ඔව් ඒක නිකම්ම ප්‍රැක්ටිස් කරනකොට තමයි යෝග මේ හුදටම අල්ලගන්න පුළුවන්. දිනපතා ප්‍රැක්ටිස් කරනවා. අන්න හරි. යෝනිසෝ මනසිකාරයෙන්ම තමයි කරන්නේ. ඔව්. හොඳයි පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් සුවපත් දීර්ඝායුෂ ලැබේවා. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි මනසිකාරයම තමයි. යෝනිසෝ මනසිකාරයටම තමයි හුවේ. එහෙමයි. එදෙන අලදී අහු වෙනවා. තමන් අල්ල ගන්න ඕනේ. එහෙමයි සසයි රූපේ නිසා සනේ හැදෙනවා සිත. හැදෙනකොට මේ ස්පර්ශය සිද්ධ වෙලා ඉවරයි. ඒකම විදීම සිත ඇවිල්ලා ඉවරයි. ඒකම හඳුනා ගැනීම සිතත් ඇවිල්ලා ඉවරයි. එනවනේ? එනවා. හැබැයි කොටස් වෙන් වශයෙන් තියෙන්නේ. දැන් වෙන් වශයෙන් තියෙන්නේ. වෙන් වශයෙන් නමුත් ඔක්කොම එකට එනවා අර හොද්දලු නිසා වගේ තමයි එක්සැම්පල් එක කියන්නේ. ඒත් තියෙනවා ඇබලුත් තියෙනවා කහටක් තියෙනවා මිරිස් රාත් තියෙනවා ඔක්කොම තියෙනවා. තේරෙනවද? බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හරි. හොඳයි නන්ද පෙර මහත්මයා එහෙනම් අපි දැන් මොන හරි අහන්න තියෙනවද කටියට? තව. මොනවත් ප්‍රශ්න අහන්න නැත්නම් අපි අද ස්වාමීන් වහන්සේ පැය දෙකක් විතර ප්‍රශ්න කරනවා. වෙන් කරගන්න ඕනේ. වේදනා සංඥා සංකාර විඥාන වෙන් කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඔව්. දෙදර ඒක තමයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්නවා දැක්කම වෙන් වෙනවා අනිවාර්යයෙන්. කියන්නේ ඔව් ඒකනේ මම කිය අර්ථ ධම්ම නිරුත්ති පටිභාන. දර කාංකා විතරන විසුද්ධිය සම්පූර්ණ වෙනවා. ධම්ම ටිති ඥාණයට එන්නේ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. ඒතකොට වර්තමානයේ නෙමෙයි සිදු වෙන්නේ හේතුඵල ධර්මතාවයේ සිදු වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ. ඒතකොට එතන ඒ අවස්ථාව දකිනවා කියන්නේ ධම්ම ටිති ඥාණයයි. ධර්මයේ තුල සිත පවතිනවා කියන එක. හේතුඵල දකිනකොට. මොකද හේතුඵල සිද්ධ වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ. තේරෙනවද? ඔව්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම දේශනා කරන්නේ විශ්වය තුල සිදුවෙන සිදුවීම මේ දැන් මේ මොහොතේ සිදුවෙන ක්‍රියාදාමය මම දේශනා කරන්නේ. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ ස්වභාවයන් සිද්ධ අනිත්‍ය ස්වභාවය සිද්ධ වෙන්නේ මේ වර්තමානයේ. දුක්ඛ ස්වභාවය තියෙන්නේ වර්තමානයේ. අනාත්ම ස්වභාවය තියෙන්නේ වර්තමානයේ මේ මොහොතේ. ඒකයි වර්තමානයේ සිත ගන්න කියන්නේ. වර්තමානයෙන් දකින්න. අතීතයේ ඔන්න බල විසඳ ගන්න පුළුවන්. හැබැයි වර්තමානයේදී තමයි පැහැදිලිව. එතකොට ධම්මටිච්ච ඥානෙ එන්නේ. ධර්මයේ තුල පවතිනා වූ ඥාන. එතකොට එතන තියෙනවා අර අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන සිව් පිළිසින් ව්‍යාපත් කියන ඒ ධර්මතා හතර එනවා එතන. හරි. එහෙනම් වෙන මොනවාද ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු අද දේශනාව. හොඳයි එහෙනම් අපි ඉතින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඉතින් මෙතෙක් රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් මේ සියලු දෙනා නමින් පරලෝසප යම් ඥාතියක්ද සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු කියන ගාථාවන් කියන්නේ. ධම්මේ ඥාතිඤ්ඤං හෝතු සුඛිතා හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිඤ්ඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තිය සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා.
දෙවියනුත් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికං අනුමෝදිත්වා ලෝක සාසන ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තං තාච බුම්මට්ටා දේවා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දෙනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සෑම දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං වරං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං කුලවේන මාලත්තං සිතුම් වන්තුං අරිතුත්තාදී තේරානං අනාගතා පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සාදු සාදු සාදු. සුඛී හෝතු නිබ්බාන පච්චා හෝතු. ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනාව අවසරයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. පින්වත් සියලු දෙනාම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි. අති පූජනීය තපෝවනේ හරියදජ ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අම්මින් වටෙන් කියන්නේ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් අපගේ සියලු දහම් ගැටලු නිරාකරණය කර දෙමින් ඊටමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අපි සියලු දෙනාටම වැටෙන පරිදි දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පාසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. තවද ඔබ වහන්සේට පූජනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානය මහා කුසලයක් හේතු උපනිෂ්ඨ වේවා. ඔබ වහන්සේව මෙලොවට බිහි කර අදා වඩා ශාසනයට දායාද කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවතමානයන් වහන්සේලාටත් මෙම මහානීය ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාව පටිගත කරන අන්තර්ජාලයට නිකුත් කර එය බොහෝ දිනකට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලයන් නිවන් මාර්ගය පූර්ණ කර ගැනීමට හේතු වේවායි මේ සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මේ මොහොතේ ලෝපුරා පැතිරෙන කොවිඩ් වසංගත රෝගයෙන් වැළකීමට මෙම ධර්ම දානමය කුසලයේ උපනිෂ්ඨ වේවා. මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවලට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්‍යයන්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මේ සිතින් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. දීර්ඝාසු වේවා ස්වාමීන් වහන්සේ. සාදු සාදු. දැන් සාන්දරාටම තෙරුවන් සරණයි.